ආයුබෝවන් සුබදෑසනක් වේවා ආදරණීය හිතවතුනි අද රට සහ හෙට ආරම්භ කරන සූදානම් පයිදනවා මේ මොහොතේ කතා කළ යුතු වැදගත්ම මාතෘකා තෝරාගෙන රට සහ හෙට තුලින් ඔබව දැනුවත් කරන බලාපොරොත්තුෙන් තමයි මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ. අද දවසේ අපේ මාතෘකාව බවට පත්වන්නේ රට නැවත විවෘත කිරීම කියනා වූ කාරණාව. මොකද හේතුව මේ දිනවල හැමදෙනාම වැඩි වමනාවකින් බලාගෙන ඉන්නවා මේ පවතින තත්ත්වයත් එක්ක රට නැවත විවෘත කරොත් මොන වගේ වාතාවරණයක් ඇති වෙයිද? මේක පැහැදිලිවම සවිස්තරාත්මකව තොරතුරු දැන කියා ගන්න අවශ්‍ය නිසා අපි අද දවසේදී ආරාධනා කරා මේ පිළිබඳව කතා කරන්න. මම මුලින්ම බොහොම ආදරෙන් පිළිගන්නවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මැතිතුමා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඒ වගේම අපි ආරාධනා කරා COVID-19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී, ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ට. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. ඒ වගේම අපි ආරාධනා කර අද දවසේදී මේ පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මකව කතා බහ කරන්න නාගරික සංවර්ධන ජල සම්පත් හා නිවාස අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මැතිතුමන්ට. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. හොඳයි අද දවසේදී අපි මේ කතා කරන මාතෘකාව විශේෂයෙන්ම අපි මුලින්ම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්නේ දැන් මේ පවතින තත්ත්වයක් එක්ක වැඩි දෙනෙක් ඇඳිරි නීතිය ඉවත් කිරීමේ කටයුත්තත් එක්ක සාමාන්‍යයෙන් දෛනික ජීවිතයට නැවත ප්‍රවිෂ්ඨ වෙන්නට උත්සාහ කරන බවක් අපි දකිනවා. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල තිබෙන තත්ත්වය අපි පසුගිය ප්‍රවෘත්ති විකාශන වල දැක්කා. ඒ වගේම ඇඳිරි නීතිය තවමත් බලපවත්වන ප්‍රදේශවල පවතින තත්ත්වයත් අපි හොඳින්ම දැක්කා. විශේෂයෙන්ම අපි අද දවසේදී මේ කතා බහ කරන කාරණා කතා කරන අතරේදී සජීවීව ඔබට අප සමග සම්බන්ධ වෙන්නට හැකියාවක් තිබෙන බව අපි විශේෂයෙන් මතක් කරනවා. මොකද හේතුව ඔබේ සම්බන්ධතාවයත් ඔබේ අදහසුත් ප්‍රශ්නත් අපිට ගොඩක් වැදගත් වෙනවා මේ ප්‍රශ්නය තුල කතා බහ ගොඩනගාගෙන යන විට. ඒ නිසා අපි මුලින්ම ඔබට මතක් කරන්නම් දුරකථන අංකය අප සමග ඔබට සජීවී ලෙස සම්බන්ධ වෙන්න පුළුවන් 0112 073 373 0112 073 373 කියන දුරකථන අංකයට අමතන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂම අවස්ථාවක් ලබා දීලා තිබෙනවා වයිබර් තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වෙන්න. ඒ හරහත් ඔබේ ගැටලු, ඔබේ අදහස් යොමු කිරීමේ හැකියාවක් තිබෙන බව මතක් කරනවා. අපි දුරකථන අංකය මතක් කරනම් 0727 997 260 997 කියන දුරකථන අංකයට වයිබර් තාක්ෂණය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ මතක් කිරීමත් එක්ක අපි මුලින්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා පැත්තට තමයි යොමු වෙන්නේ. මොකද හේතුව දැන් මේ මොහොතේදී රට නැවත මහජනතාවට විවෘත කරන්න. එහෙම නැත්නම් පසුගිය දින වල තිබිච්ච ආකාරයටම රට නැවත සක්‍රිය කරන්න සුදුසු වාතාවරණයක් තියෙනවද කියන ප්‍රශ්න තමයි මම මුලින්ම ඔබතුමාට යොමු කරන්නේ. කොහොමද ඔබතුමාගේ අදහස? ඔව් මෙහෙමයි. අපි ගත්තාම ඇඳිරි නීතිය මාසයක් පැවතුණා. ඔව්. එතකොට ඒකම ඊට පෙර ඉඳලා අපිට මේ තත්ත්වය තිබුණා. එතකොට මෙහිදී අපි දුටුවා මේ COVID-19 රෝගීන් සංඛ්‍යාව යම්කිසි විචල්්‍යතාවයකින් යුතුව සාමාන්‍ය ගණන් වලින් පැවතීම දිගටම. එතකොට එසේ පවත්වා ගැනීම සඳහා අප සියලු දෙනාටම විශාල ප්‍රයත්නයක් දරන්නට සිද්ධ වුණා. ඒවා අපිට අවශ්‍ය නම් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රයත්නය හරහා තමයි මේ රටේ මේ COVID-19 තත්ත්වය පාලනය වුණේ. එසේ නොවන්නට මේ තත්ත්වය ඊටාම භයානක තත්ත්වයක් වන්නට තිබුණා. එතකොට ඊළඟට අපි සැලකිල්ලට ගත යුතු කරුණ තමයි දැන් මේ COVID-19 කියන තත්ත්වය මේ බිඳුවට එන එකක් ගැන අපිට කාල සීමාවක් කියන්නට බෑ. එසේ කීමේ හැකියාවක් කිසිම කෙනෙකුට නැහැ. මොකද මේක පුද්ගලයෙන් පුද්ගලයාට මේ පැතිරෙන නිසා. ඒ වගේම මේක ලෝකයේ ආගන්තුක වෛරසයක් වීම නිසා මේ පිළිබඳ పూర్ව අත්දැකීම් නැහැ. එතකොට ඒ තත්වයන් තුල අපිට පෙනී යනවා. ඒ වගේම ජාත්‍යන්තර අත්දැකීම් අනුවත් අපිට තේරෙනවා මේක කාලයක් යනවා කියන එක. මේ කාලයක් නොයන්න පුළුවන් එකම ආකාරය තමයි මේක අතහැරලා දාලා සම්පූර්ණයෙන් මේක මේ රෝගයට අවශ්‍ය පරිදි හැසිරෙන්න දීලා ඊට පස්සේ සමහරට දහස් ගණනක් මිය ගිහිල්ලා ඉතුරු අයට අපි පසුව කතා කරන්න මේ herd immunity කියන තත්වය ඇති වෙලා අවසන් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි කිසිවෙකු එය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඉතින් ඒ තත්වයේ තුල අපිට සිද්ධ වෙනවා
ඒ කියන්නේ රටට රජයට සිද්ධ වෙනවා යම්කිසි ආකාරයකට රට නැවත යථා තත්වයට ක්‍රමක්‍රමයෙන් ගැනීම. දැන් එහෙම ගත්තේ නැත්නම් අපේ අත්වශයෙන්ම ආර්ථික වශයෙන් උත් විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ රටේ පවතින තත්ත්වය අනුව ඒකම ජන ජීවිතයටත් විශාල ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ ජන ජීවිතය නැවතත් අපි සියලු දෙනා මහන්සි වෙලා තමයි මේ ජන ජීවිතය මේ තත්ත්වයෙන් පවත්වා ගත්තේ. නමුත් මේක හැමදාම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් මේ අවශ්‍ය වෙනවා ක්‍රමක්‍රමයෙන් මේක ලිහිල් කිරීම. හැබැයි ඒ ලිහිල් කිරීම පාලනය කරගෙන ලිහිල් කර යුතු බවත් අපි විශේෂයෙන්ම කියන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම නැවතත් මේ රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. එතකොට අපි අර මේ දක්වා කරපු ඒ සියලු දේ ප්‍රයෝජන අපිට දීර්ඝ කාලීනව ලබා ගැනීමේ හැකියාව අපෙන් ගිලී යන්න පුළුවන්. හොඳයි, දැන් මේ කාරණාවත් එක්ක යුද හමුදාපතිතුමනි, දැන් පසුගිය දිනවල ඇඳරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පිළිබඳව අපි ටිකක් දැක්කා. ඒ වගේම දැන් ප්‍රවාහන පද්ධතිය නැවත ආරම්භ කිරීමත් එක්ක ප්‍රවාහන පද්ධතියේ සෞඛ්‍යාංශ නිර්දේශ කරන ආකාරයටම ජනතාව ප්‍රවාහනය කරනවාද කියන ප්‍රශ්නෙත් මතුවෙනවා අපි දැක්කා. ඒ වගේම අපි දැක්කා මද්ද්‍රව්‍ය එහෙම නැත්නම් අලවිසල් විවෘත කිරීමත් එක්ක ජනතාවගේ හැසිරීම කොහොමද කියන එක. මේ තත්ත්වෙත් එක්ක රට විවෘත කරොත් කොයි වගේ තැනකට යයිද මේ ජනතාවගේ හැසිරීමත් එක්ක? ඔව්, ඇත්තටම කියන්න ඕනේ දැන් අපි දකිනවා ඔබ දැන් ඔය කියන කාරණේ අපි දැක්කට අපි සාමාන්‍යයෙන් දකින්නේ වැරදි පැත්තත් සාමාන්‍යයෙන් දකින්න කැමතිනේ සාමාන්‍යයෙන්. ඉතින් වැරදි පැත්තම දකිනවා ගමන් හරියට කරන පැත්ත කවුද පෙන්වන්නේ? බස්වල මේ හොඳට ඉඳගෙන ගිය බස් ප්‍රමාණය අපිට තියෙනවා. අපි හොයලා බලනවා බුද්ධියංශ යොදවලා කොහොමද මේ කට්ටිය හැසිරෙන්නේ, හමුදාවේ කට්ටිය, පොලිසියේ කට්ටිය, සෞඛ්‍ය ශාස්ත්‍රයවලුන් ඉන්නවා. සෑහෙන මේ PHI මාතෘලේම පාරේ බලා ඉන්නේ. එහෙම ලේසි වෙන්නේ නැහැ. මේ කට්ටිය බලා ඉන්නේ යන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි හැම එක්කෙනාම ඇස්සුම කළා. ඊට අමතරව ජනතාවත් බලා ඉන්නවා. ගෙවල් වල ඉන්න කට්ටියට පේන්නේ නැහැ. ඉතින් නමුත් යම් කිසි සුළු පිරිසක් ඔබ කියන වගේ දේවල් ඉන්නවා. නමුත් අපි අමතක කරන්න එපා බහුතරයටත් අධික ප්‍රතිශතක් ජනතාව ඉන්නේ කියන ක්‍රමවේදයන්. හිතන්නකෝ මේ රටේ මිනිස්සු කොච්චර ශ්‍රේෂ්ඨ ජනතාවක්ද මේ රටේ ඉන්නේ කියලා. ඔවුන්ට පුළුවන්කම තිබුණා මේ අවුරුදු තියාගෙන මොන අවුරුද්දද අපි ගෙවල් වලට වෙලා හිටියේ? මොන අවුරුද්දද බෝඩිමකට වෙලා සමහරට කන්න බොන්න අඩුවෙන් හරි කිරිබත් කෑල්ලක් කන්න බැරුව හරි ගෙවල් වල මිනිස්සු කවුද? මොන රට අපි අපේ ඉතිහාසයේම වෙලා තිබුණා නෑ. නමුත් ඒවා ඉවසගෙන හිටියානේ. ඒවා කියලා කෑ ගහන්නාවේ නෑනේ. අපේ රටේ ජනතාව ශ්‍රේෂ්ඨයි. අපේ රටේ ජනතාව කෙසේ වෙතත් මම දකින්නේ මීට වැඩි දෙයක් නෑ. යුද්ධයක් තිබ්බා. යුද්ධ කාලෙත් බැට කාපු ජනතාවක්. ඒ අවස්ථාවෙත් ඉවසාගෙන විඳ දරාගෙන හිටපු ජනතාවක්. ඒකේ අවසානයේ උන් දැකපු හින්දා උන් කාගෙන හිටියා. අදත් මේ අවසානය දකින්න බලාපොරොත්තුෙන් බලධාරීන් මේ කරන කට්ටිය යම්කිසි හැකි ඉක්මනින් මේ දේ රැගෙනේ කියන පරමාර්ථයක් අතුව ඔවුන් හැසිරෙනවා. නමුත් ඊටමත් සුළු පිරිසක් ඇයි ඒ සුළු පිරිස යන්නේ එහෙම? මොකටද යන්නේ මේ එකට වැඩට එන්න? ඉතින් ඒ කට්ටියගේ තුනන්දුව තියෙන තමුන්ගේ රාජකාරියට එන්න. නමුත් අවාසනාවකට ඉතින් සුළු පිරිසක් සමාජයට හිතන්න නැති වෙන්න පුළුවන්. ඒ කට්ටිය හිතන්න පුළුවන් මේ තමයි අද දවසේ දුවන අවසාන බස් එක මේ පැත්තට කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය හිතනවා හරි මේක හරි නැගලා ගියේ නැත්තම් මට ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් ප්‍රායෝගික ඔවුන්ගේ තියෙන ගැටලුව දන්නේ ඔවුන් විතරයි. නමුත් ඔබ දකින අපි දකින පින්තූරයක දකින්නේ පැත්ත වෙනස්. ඉතින් ඒ දේවල් හේවා හින්ද වෙන්න පුළුවන්. නමුත් ජනතාව වශයෙන් අනිවාර්යයෙන්ම අපි දැනගත යුතුයි COVID-19 කියන ඉතාමත්ම භයානක වෛරසයක්. ඒ පිළිබඳව පසුගිය සති 6 කාලය පුරාවට විශේෂයෙන්ම එදා ඉඳලා දන්නවා සති 6ක කාලය පුරාවට මෙතුමා යටතේ ඉන්න සෞඛ්‍ය ශාස්ත්‍රය ඇවලුන් එතුමාගේ දිහා බලන්න මොන දිහා බලන්නකො මේ නිදි මරාගෙන උදේ ඉඳලා රැ වෙනකන් වැඩ කරනවා ප්‍රතිපත්ති හදනවා නිකන් නෙමෙයි මේ නිකන් වෙන්නේ නැහැ අපි එකට වැඩ කරන හින්දා අපි දන්නවා ඒ කියන්නේ කොපමණ වෙලාවක් ඉතුරු තමුන්ගේ ජීවිතේ තියනවද කියලා. එහෙම වෙලාවක් නැහැ. ඒ වගේම තමයි බලන්න වෛද්‍යවරුන්නේ හෙද සහායකයන් ඊළඟ පොඩි අනික් කට්ටිය හැම පුද්ගලයාම වැඩ කරනවා. බලන්නකෝ අපි දැකලා තියෙනවද ජීවිතේට මේ
MOH ලා ඒ වගේ කට්ටිය අර කිඩ් ගහන මම දැක්කා ඊයේත් ඉන්නවා මේ බණ්ඩාරනායකපුර ඒ කට්ටියගේ මූණවල වලින් හැසිරෙන විදියෙන් තේරෙනවා කොච්චර මහන්සි වෙනවද මේ ඔක්කොම ඇයි මේ කරන්නේ මේ හැම එක්කෙනාම මහන්සි වෙලා බලන්නේ රටක් වශයෙන් අපි නැගිටින්න ඕනේ ඒකට තමයි මේවා කරන්නේ නමුත් ඔබ කියපු කාරණේ ඇවිල්ලා සුළු පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙනවා ඒ කට්ටිය අර on the job වගේ දවසෙන් දවස දැනුවත් වෙනවා. හොඳයි. දැන් ඔබතුමා ඔය කියන විදිහට ඒ සුළු පිරිසේ හැසිරීම නිසා සමහර විට නැවත මේ ප්‍රශ්නය අර යහපත් අතරපත් වෙගෙන මේක වර්ධනය වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා නේද කියන ප්‍රශ්නේ මට එනවා. ඒ නිසා මම හිතනවා ඊයේ දිනේදී ප්‍රවෘත්ති විකාශය තුල හිරු ප්‍රවෘත්ති විකාශය තුල විකාශය වෙච්ච මේ කොටස අපි නරඹමු ඊට පස්සේ තවත් කතා කරමු. රජයෙන් සහ ඩිපෝයෙන් ඒ ගමනගත මල්ලේ කියලා තියෙනවා බස්සේ දාන්න වල ප්‍රමාණය. දැන් මේ මේකේ ප්‍රමාණය වැඩි. ඒක මේ වගේන තේරෙන්නේ නැහැ මේ වෛරතේ තියෙන බලනකම. මේ කීප දේ නොකරන්නේ හේතුව ඔය කියමු. මේ වාක්‍ය මොකක්ද අපේ ගන්නවා. මේ විදිහට ගත්තොත් එහෙම දැන් ඔය තත්ත්වය අපි දිගටම පවත්වාගෙන ගියොත් මත්පැන් අලවිසල් දැන් වසල දාලා තියෙන නිසා ගැටලුවක් නැහැ කියමුකෝ. නමුත් ඕක අකණ්ඩව තියාගෙන ගියා නම් බැරි වෙලා හරි අපි මේ හිතන තරම් මේ තත්ත්වය මේ විදිහට පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන් කමක් නැහැනේ. ඔය දැන් මෙහෙමයි වැඩේ තියෙන්නේ මේ තේරුම් ගත යුතු දෙයක් නෙමෙයි ඇත්තටම. දැන් ඔබ පෙන්නුවාගේ මේ රූපරාමෝ පෙන්නුවාගේ යම් යම් පුද්ගලයන් මම කිව්වේ ඒකයි සුළු පිරිසක් මේ දේ කරනවා. ඉතින් මේ කට්ටිය තේරුම් ගත යුත්තේ මේකේ භයානකකම කියන එක. සමහරලාට අර ක්‍රියාවලිය අර කිව්ව සුරාසූදු හල නැත්තකට මේ ෂොප් එක ගාවට යද්දි පොඩ්ඩක් අමතක වෙන ඇති හිතන ඇති මේ අන්තිම බෝතලේ තමයි විකුණන්නේ කියලා. අද ඔබ දවසකින් නේ. ඔබතුමා දැන් මෙහෙම දේවල් තියෙනවා. මම පැහැදිලිව කියන්න අංක කාරණයක් උදාහරණයක්. දැන් ගිය සතිය අපි අරන් ගියා 262 දෙනෙකු මද්ද්‍රව්‍ය වලටම ඇබ්බැහි වෙච්ච කණ්ඩායමක් අරන් ගියා යුද හමුදාය නිරෝධාන මධ්‍යස්ථානයකට. ඒකේ 5 දෙනෙක් එක අවස්ථාවක පැනලා ගියා. පැනලා යන්න ගියා. අවියක් දරාරින්න සෙන්ටරේට වෙඩි දින එක මහ දෙයක් නෙමෙයි. මේ අපේ රටේ මිනිස්සු අපි තේරුම් අරන් ඉන්නවා මේ නිරෝධාන වෙන්නේ මේ මද්ද්‍රව්‍ය වල ලැබෙලා මේකට යම් කිසි අපහසුතාවයක් කියලා. ඉතින් ඒක හින්දා වෙඩි දියන්නේ නැතුව ඊට පස්සේ මං කිව්වා මට කතා කරලා කොහෙන් ප්‍රශ්නයක් වුණා කියලා. පස්සේ මං කිව්වා මේ වට කළා කට්ටිය ආපහු ගන්න කියලා. මේ ඉතින් මේ කට්ටිය කතා කරා මේ කට්ටියට ඉන්න බැහැලු. දැන් මේක ඇබ්බැහි වෙලානේ. ඉතින් මේ කොවිඩ් එකක් ආවා කියලා එක දවසෙන් පුළුවන්ද මේ ඇබ්බැහි වෙච්ච එකපාරට නවත්තන්න පුළුවන්ද? කවුරු හරි කිව්වොත් මේ දුමලා කියනවා සිගරට් බොන්න එපයි කියලා. හරි මගේ ජීවිතයේ අවදාන මේ කියලා හිතන පුද්ගලයෙක් එහෙම ඉඳී. තා එක්කෙනෙක් කියන්නේ පොඩි chance එකක් කරන් මම මේ තව සිගරට් දෙකක් බීලා හරි ඊට පස්සේ try එකක් දෙනවා කියලා මිනිස්සු ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ සමහර කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටිය වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. මම දන්නවා අනිවාර්යයෙන්ම නැත්තයි දැන් මේ මම ටොබැකෝ එකේ හරි මොකක් නෙමෙයි. නම් ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම දැන් එහෙම මිනිස්සෙක්ට අපහසුතාවයක් ඇති. ඉතින් ඒ මිනිස්සු ඒකින්ද යන්නේ නැති නැත්තම් ස්ටොක් කරගන්නත් හිතාගෙන යන කට්ටියත් ඇති. අර දැක්ක විදිහෙන් නම් එහෙමත් කට්ටිය. නමුත් ඒ කට්ටිය ඔක්කොමට කියන්න තියෙන්නේ මේක භයානකයි. ඒකයි වෛද්‍යවරුන් කියලා දුම් බොන්න හොඳ නැහැ කියලා මම දැක්කා කියන කතාවක් තියෙනවා. මේ සමහර කට්ටිය ඉස්සර අපි දැක්ක දැම්මම ගුවා අර විෂ හරණයට ඇල්කොහොල් පාවිච්චි කරන කට්ටිය අහලා තිබ්බනේ කතාවට අහලා තිබ්බනේ උගුරේ මුද්දා ගත්තම මේ වෙනවද කියලා අහලා තිබ්බනේ. ඉතින් ඒ தත්ත්වයක් නෙමෙයි. නමුත් ඇත්ත කතාව බැලුවම මේ විය යුතු නැතු දෙයක්. මේ විය නොවිය යුතු දෙයක්. නමුත් අවාසනාවකට යම් පිරිසකට තවදුරටත් තේරෙන්නේ නැහැ මේකේ භයානකකම. ඒ අර මෙතුමා පැහැදිලි කරයි මට වැඩි හොඳට සමහර කට්ටිය ඉන්නවා අන්තිම අපි අවසාන වශයෙන් ගන්න කවුරුත් ඇවිල්ලා උනත් එක්ක ඇවිල්ලා හම්බුනන් පස්සේ ටෙස්ට් කරන කට්ටිය නෙමෙයි දැන් සමාජයේ ඉන්නේ. ඇත්තටම මේ අපි හොයාගන්න කට්ටිය. ඉතින් ඒ හින්දා මේ කට්ටිය තාම තේරුමක් ගිහිල්ලා නැහැ. ඔබ මාධ්‍ය ශාස්ත්‍රයේ විශාල රාජකාරියක් කරනවා. නමුත් තවදුරටත් මම හිතන්නේ කරන්න වටිනවා. මේ වගේ දේවල් සමහරට පෙන්නුවොත් ඔබ දැන් ඔය දැන් පෙන්නපු එක ඔය වගේ පෙන්නුවොත් ඔබගේ මාධ්‍ය ජාලයෙන් පෙන්නන වගේ පෙන්නුවොත් සමහරට යම් කිසි තින් අර
පොඩි ලැජ්ජාවකුත් තේරෙනවානේ. ඒක හරහා අඩුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම අපි මේ හැම කෙනෙක්ම රට පිළිබඳව මේ මොහොතේ සැලකිලිමත් විය යුතුයි. මොකද හේතුව රටේ ආර්ථිකය කඩා වැටෙන්න කියොත් මම හිතනවා අපි මෙච්චර කාලයකට ගොඩනගාගත්ත කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ලේකම්තුමනේ ඔබතුමාගේ විමසන්නේ දැන් අපි රටක් විදිහට ඉදිරියට යනවා නම් අපේ ආර්ථිකය වැටෙන්න දෙන්න බෑ කිසි ලෙසකවත් මේ මොහොතේ. ඒක නිසා දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ මොහොත ඇත්තටම සුදුසුයිද රට විවෘත කරන්න. තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ කවදා හරි රට විවෘත කරන්න එපයි. එහෙම වුණොත් මේ ගමන යන්න පුළුවන් කියලා. අපි මැද ඉඳන් කතා කරොත් එහෙම කොහොමද ඔබතුමාගේ අදහස? දැන් ආර්ථිකමය වශයෙන් අපි මොනතරම් දුරට දුර්වල මට්ටමක ඉන්නවද මේ රට මෙහෙම විවෘත කිරීම තුළ හැමදෙනාම එකට එකතු වෙලා කොහොමද මේ ගමන යා යුත්තේ කියන අදහස කොහොමද තියෙන්නේ? ඇත්තටම දැන් මේ සති පහ පුරාවට දැන් ජනාධිපතිතුමා විසින් පත් කරලා තිබුණ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් සොයා බලන්නත් කමිටුවක්. ඒ කමිටුවේ සමාජයකෙක් විදියට මම වැඩ කරපු නිසා මම දැක්කා මේ රටේ විවිධ ශේෂ්ත්‍රවල පුජ්‍යලයන් කොයිතරම් අපහසුතාවයට මේ වෙනකොට ලක් වෙලා තියෙනවද කියලා. ඇත්තටම ඉදිකිරීම් ශේෂ්ත්‍රය, ඇඟලුම් ශේෂ්ත්‍රය, නිෂ්පාදන ශේෂ්ත්‍රය, කෘෂිකාර්මික නිෂ්පාදන ශේෂ්ත්‍රය, ඊගාට විවිධ නිෂ්පාදනය කරන්නා වූ විවිධ කම්කරුවන්, විවිධ ආයතන වලට සම්බන්ධ වෙලා වැඩ කරන සේවකයන් අති විශාල පිරිසක් මේ පහුගිය සති 5ක 6ක කාලය පුරාවට සිද්ධ වෙලා තියෙන සීමා කිරීම එක්ක දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇත්තටම 16 ඉඳලා සම්පූර්ණයෙන්ම නැවතුණා. ඊට පස්සේ අපි ක්‍රමානුකූලව මේක ගැන සෞඛ්‍ය අංශ එක්ක යුද හමුදාව එක්ක සාකච්ඡා කරලා යම් කාරණා ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් නැවතුවට පස්සේ රටේ සමස්ත බෙදා හැරීමේ ජාලය අඩපණු වුණා. සියලු දෙනාට කිසිම දෙයක් ගන්න ක්‍රමයක් නැති වුණා. එතකොට අපිට මොන හරි ක්‍රමයකින් මේ බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කර යුතුයි. එතකොට ඒ සඳහා මිනිස්සුන්ට නගර අතර දිස්ත්‍රික්ක අතර සංචරණය කරන්න ඉඩකඩ ලබා දිය යුතුයි. ඉතින් ඒකට විශේෂ ආරක්ෂක විධිවිධාන පාවිච්චි කරලා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරලා මේක පටන් ගත්තා. එතකොට ඒක පටන් ගත්තට වැඩක් නැහැ. එතනින් එහාට නිෂ්පාදනය වෙන්නේ නැත්තම් දැන් මේ බෙදන්න බඩු නිෂ්පාදනය වෙන්න ඕනේ. නිෂ්පාදනය කරන බඩු ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට අන්න ඊගාවට අපි ඊගාව පියවර විදිහට මේකට මොකද්ද කරන්න කියලා බැලුවා. ඉතින් ওই විදිහට විශාල වැඩ කොටසක් මේ හරහා කරගෙන ආවා. නමුත් අද තියෙන තත්ත්වය ගත්තොත් එහෙම ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටිලා කිසිම සංචාරකයෙක් ලංකාවට එන්නේ නැහැ. ගුවන්තොටුපළ පොළ වහලා තියෙනවා. එතකොට මේ සංචාරක ව්‍යාපාරයත් එක්ක බැඳලා තිබුණු සියලු හෝටල් සම්පූර්ණයෙන්ම දැන් නවත්තලා තියෙන්නේ. ඊට අමතරව ඒකත් එක්ක බැඳලා තිබුණා තව විවිධ රෙස්ටොරන්ට්ස් ඒවා එක්කම නැවතිලා තියෙන්නේ. රටේ කෑම කඩයක්වත් දැන් ඇරලා නැහැ. එතකොට ඒතන සම්පූර්ණ යාන්ත්‍රණයම නැවතිලා තියෙනවා. ඊගාවට කර්ම ඇඟලුම් ශේෂ්ත්‍රය දැන් යම් මට්ටමකට පටන් ගන්න තිබුණත් සම්පූර්ණයෙන් ගත්තොත් 125%ක්වත් නැහැ. සමස්ත වශයෙන් නැවතිලා තියෙන්නේ. එතකොට ඊගාවට අපනයන කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා ලංකාවේ. ඇත්තටම මම මේ පහුගිය කාලේ දැක්ක දේ තමයි අපි පෙනුනේ නැති වුණාට විශාල වශයෙන් අපනයන කර්මාන්ත යම් මට්ටමකට තියෙන රටක්. මේ සියල්ල නැවතිලා තියෙනවා. එතකොට මේ වායේ වැඩ කරපු ශ්‍රමිකයන් මිලියන ගණනාවක් ඉන්නවා දැන් අද කිසිම රැකියාවක් නැතුව. එතකොට අපි මේ විදියටම තව කාලයක් ඉස්සරහට ගියොත් එහෙම එක අර්බුදයක් හැදෙනවා. විදේශ වෙළඳපොලේ මේ අයට තියෙන ඉඩකඩ නැති වෙලා යන්න පුළුවන්. වෙන රටවල් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඒ ඇණවුම් වලට අවශ්‍ය භාණ්ඩ සපයන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් අපි ලොකු අර්බුදයකට යනවා. අනිත් එක තමයි මේ අය බාරගත්ත කොන්ත්‍රාත්, ඒ කියන්නේ මේ ගිවිසුම්ගත වෙලා තියෙන ඇණවුම් නිවැරදි ලෙස බාර දුන්නේ නැත්නම් තවත් ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා. ඊගාවට මේ දෙකම නැති වෙනකොට ඒ අදාළ සමාගම් වලට ආදායම් නැහැ. ඒ ආදායම් නැති වෙනකොට එක මාසයක් පඩි ගෙවයි, දෙවෙනි මාසෙත් පඩි ගෙවයි, තුන්වෙනි මාසේ වෙනකොට ඒ අයට පඩිය ගෙවා ගැනීමත් ලොකු ගැටලුවක්. එතකොට ඉතින් ඒ නිසා මේ අර්බුදයට මුහුණ දෙන ගමම්ම මේ අර්බුදය පිළිබඳ ජනතාව දැනුවත් කරලා ඒ ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ගමම්ම ක්‍රමානුකූලව රට අපි විවෘත කළ යුතුයි. එහෙම නැත්නම් දරුණු ආර්ථික අර්බුදයකට අපි ලක් වෙනවා. එහෙම වැටුනොත් එතනින් ගොඩ එන්නත් සෑහෙන අමාරුයි. එන්න බෑ කියනව නෙමෙයි, එන්න පුළුවන්. හැබැයි එන්න අමාරුයි. හොඳයි. දැන් මේ සියලු කාරණා පිළිබඳව කතා කරන යන අතරේ අපි ආරම්භයේදීම දුරකථන අංක මතක් කරපු නිසා වයිබර් තාක්ෂණය ඔස්සේ අපේ ආදරණීය හිතවතෙක් සම්බන්ධ වෙනවා. නමුත් ලංකාවේ ඉඳන් නෙවෙයි, ඕස්ට්‍රේලියාවේ ඉඳන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි කැමැති දැනගන්න ඔබතුමාගේ අදහස. එහෙම නැත්නම් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ විද්වත් මණ්ඩලයට යොමු කරන්න හැකියාවක් තිබෙනවා. පළවෙනිම දේ තමයි මගේ දැනුම හැටියට
ලංකාව ගොඩක් හොඳින් මේ කාරණයට ඇත්තටම හොඳට මුණ දීලා තියෙනවා කියලා සාමාන්‍යයෙන් මෙල්බර්න් වල ඉන්න ගොඩ දෙනෙක් කතා වෙන දෙයක්. ඒ වගේම මං හිතන දේ තමයි ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් කිසිම දෙයක් නවත්තලා නැහැ. හැමදේම සාමාන්‍ය විදියට කරගෙන යනවා. වෙනසකට තියෙන්නේ social distance maintain කරන එකයි. අනිත් එක අවශ්‍යම දෙයට විතරක් ගෙදරින් එළියට යන්න කියන එකයි තමයි ඇත්තටම මේ වෙලාවේදී පිළිපදින්නේ. මම ගොඩක් වෙලාවට ලංකාවේ නිවුස් අහන කෙනෙක්. ඒ නිසා ගොඩක් දකිනවා එක පොඩි වතු වලින් ගොඩ දෙනෙක් හම්බ වෙන එක. මම හිතනවා විශේෂයෙන්ම ටවුන් ප්ලෑනින් ඉස්සරහට ප්ලෑන් කරනකොට මේ වගේ තැන් ගොඩක් රෙඩියුස් කරන්න පුළුවන් නම් මේව ආපහු ඒ තැන් වලට ගෙනියන්නේ නැතුව මම හිතන්නේ හොඳ අවස්ථාවක් ඒ ඉස්සරහට මේවා වෙනස් කරන්න ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක මෙතන ડોક્ટર ප්‍රියබ්බන්දු ඉන්න නිසා මම ඒක වැඩියෙන් කිව්වේ. ඒ අරින්ද ලංකාව හොඳට පාලනය කරලා තියෙනවා කියන එක කරගෙන යනවා කියන එකත් අපි ඇත්තටම කතා වෙන දෙයක් මෙල්බර්න් වල ඉඳලා. අන්තිම දේ තමයි මෙහි බොටල් ෂොප්ස් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. හැමදේම එකම දේ ඒවයි කොච්චර දෙනෙක් එකතු වෙනවද කියන එක වෙනස් කරන්න වෙනවා. නැත්තම් එක දවසක් කරලා අනිත් දවසේ වහපුවම ආපහු වෙන්නේ ඊට වඩා ගොඩාක් එකතු වෙලා. අපිට පැහැදිලි වෙන කිසි දෙයක් අපිට පැහැදිලි ඔබතුමාගේ ගැටලුව ඔබතුමාගේ අදහස අපිට පැහැදිලි. නමුත් මම හිතනවා අධ්‍යක්ෂක ජනරාල්තුමනි දැන් මේ මොහොතේදී එතුමා ඕස්ට්‍රේලියාවේ ඉඳන් දකින්න දේ විග්‍රහ කරන්නේ. එතකොට ඒ රටවල ජනතාවගේ හැසිරීම සෝෂල් ඩිස්ටන්ස් එක තියාගෙන ඒ ප්‍රමාණය හරි ක්‍රමවත්ව සිදු කරනවායි කියන එක පැහැදිලි වෙනවා. ඒතර එතන විනය සම්බන්ධයෙන් කාරණාවක් තියෙන්නේ. මිනිස්සු හැමදෙනාම Tamanගේ රටේ මේ පවතින තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියාගෙන රෝගයේ ස්වභාවයත් අවබෝධ කරගෙන ස්වයං විනය කියන එක ගොඩනගා ගන්න ස්වභාවයක් ඒ තියෙන්නේ. අපේ රටේ මිනිස්සුත් එහෙමයි. යුද හමුදාපතිතුමා සඳහන් කරපු විදිහ නමුත් සුළුතරයක්ගේ හැසිරීම මේකට ලොකු බලපෑමක් කරනවා. ඒක නිසා මෙතනදී කොහොමද තවදුරටත් අපි අපේ ආදරණීය ජනතාව දැනුවත් කරනවා නම් මේක තියෙන වටිනාකම සඳහන් කරන්නේ කොහොමද? දැන් මෙතන ඇත්ත වශයෙන්ම විනය පමණක් නෙවෙයි. දැන් ඔහු කියපු දෙයම තිබුණා එක උත්තරයක්. ඒ කියන්නේ අපි කියන්නේ මේ නගරේ වතු කියලා තියෙන්නේ දැන් ඇත්ත වශයෙන් එනවා අර ඔය බණ්ඩාරනායකපුර පර්චස් 15ක 200 ගාණක් හිටියා. ඒක ඇතුලේ බාබර් සැලූන් පවා තිබුණා. ඒක අපිට සාමාන්‍ය අය වශයෙන් ගත්තාම හිතන්නවත් අමාරු වෙන්න පුළුවන්. නමුත් සත්‍ය තත්ත්වය ඒක. එතකොට දැන් එතුමා කිව්වේ මේක නාගරික සංවර්ධනයත් එක්ක දෙන විසඳුම් පිළිබඳව මම හිතන්නේ පහුගිය කාලේ විසඳුම් ඇති කරගෙන ගියා. මේ සාර්ථකව ඒ නිසා වෙන්න ඕනේ ඒ වගේ ස්ථාන වලින් දැන් ওই මහල් නිවාස වලින් එහෙම මේ වගේ තත්ත්වයන් මතුන්නේ නැහැ. ඒ ඇති කරපු තැන්වල. ඉතින් දැන් මේකෙදී දැන් බලන්න ඕස්ට්‍රේලියාව කියන්නේ මහද්වීපයක්. ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. එතකොට ඕස්ට්‍රේලියාව කියන්නේ මහා දැවැන්ත රටක්. ශ්‍රී ලංකාව කියන්නේ ඉතා කුඩා රටක්. නමුත් ජනගහනය මේ දෙකේම සමානයි. එතකොට මෙහි තියෙනවා ජන ඝනත්වය පිළිබඳ විශාල වෙනසක්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම මිනිස්සු ජීවත් වෙනවා කියනවා නෙවෙයි. නමුත් ජන ඝනත්වය ඉතා අඩුයි. එතකොට අපේ විශේෂයෙන් මේක එන්නේ මේ කොළඹ වගේ නගරවල ගත්තාම මේකේ ජන ඝනත්වය මිනිස්සු එකිනෙකට හැප්පෙන ගානට ජන ඝනත්වයේ තියෙන ප්‍රදේශ තියෙනවා. ඉතින් දැන් මේ රෝගය අපි දන්නවා මේක මේ ශ්වසන මාර්ගය ඔස්සේ සම්ප්‍රේෂණය වෙනවා. එතකොට දැන් සෝෂල් ඩිස්ටන්සින් කියන එක ඒකේ තේරුම ඒකයි. ඒ සෝෂල් ඩිස්ටන්සින් කියන එක ඕස්ට්‍රේලියාව වගේ රටක විනයත් හොඳ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. නමුත් විනය පමණක් නෙවෙයි එහි තියෙන ජනගහන ඝනත්වය නිසාම ඒකට පහසුකමක් සැපේනවා. දැන් අපේ ඇත්ත වශයෙන්ම ඉතා අපහසු. ඒ නිසා අර විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍ය හොඳ මධ්‍යම පන්තික වගේ ගත්තාම ඒ නිවෙස්වල මේ ගැටලුව මේ නැහැ. ඒ ප්‍රදේශවල අඩුයි. නමුත් අර ප්‍රදේශවලට මේ විස බීජය ගියොත් තමයි වැඩිපුර භයානක වෙන්නේ. ඉතින් ඒ නිසා මේක
විනය තත්වයේ තියෙනවා. රජය අපි කියන දේ අහුම්කන් දීම තියෙනවා. ඒ සඳහා නැඹුරු වීම තියෙනවා. ඒ එක්කම අපේ සමාජයට අපේ මේ භෞතික වාතාවරණයට ආවේනික වූ තත්ත්වයන්ුත් තියෙනවා. ඒ නිසා අත වශයෙන්ම අපි මේක වැඩියෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඕස්ට්‍රේලියාව වගේ රටකට වැඩිය. ඕස්ට්‍රේලියාව වගේ රටක මේක පාලනය කිරීම ඔය කියන සෝෂල් ඩිස්ටන්සින් පවත්වා ගැනීම නිසගයෙන්ම ඉතා පහසු කාරණයක්. සමහර නවසීලන්තයට ගියොත් ඊටත් වැඩිය පහසු වෙයි. මොකද මම හිතන්නේ බැටළුවන්ගේ සංඛ්‍යාව වැඩි මිනිස්සුන්ගේ සංඛ්‍යාවට වැඩිය. ඉතින් ඒ වගේ තමයි මේ රටින් රටට තත් ඉන්දියාව ගත්තොත් එහෙම අපිට වැඩි ඉතා අමාරුයි. අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. ආයිබෝවන්. නිහාල් ප්‍රියන්ත මහත්මයා දෙහිවල ප්‍රදේශයෙන් අපිට කතා කරන්නේ. අපි කැමති දැනගන්න ඔබතුමාගේ අදහස එහෙම නැත්නම් ඔබතුමාගේ ප්‍රශ්නය මොකක්ද කියන එක. මගේ ප්‍රශ්නය මම විශේෂයෙන්ම යුද හමුදාපතිතුමාට යොමු කරන්න කැමතියි. මොකද අපි දැනට මාසයක් තිස්සේ මේ COVID-19 වසංගතය නිසා හිර වෙලා ඉන්නවා දෙහිවල. අපේ ගම් පළාතේ ඉන්නේ කඹුරු විදිය. එතකොට අපිට දැනගන්න පුළුවන් දැන් අපිට අපේ ගම්වල ළමයෙකුට කිරිපිටි පැත්තක් ගන්න ආර්ථිකයක් නැහැ. එතකොට මේ වසංගතේ නිසා අපිට කොච්චර දවසක් හිර වෙලා ඉන්න පුළුවන් වේද? එතකොට මේක විවෘත කරන්නේ නිශ්චිත දවසක් කියන්න පුළුවන්ද? හරි අපිට පැහැදිලි ඔබතුමාගේ ප්‍රශ්නය. මම හිතනවා මේ වගේ ගැටලු තිබෙන බොහෝ පිරිසක් ඉන්නවා. කොළඹට ඇවිත් නැවත යාගත නොහැකිව මාසයකට ආසන්න ප්‍රමාණයක් හිර වෙලා ඉන්නවා. ඔබතුමාගේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් අපි ස්තුතිවන්ත වෙනවා ඔබගේ ස්වාංග විනයක් ඇතුව ඔබ ඒ නිවසට වෙලා රැඳී සිටීම පිළිබඳව පුරවැසියෙක් හැටියට ශ්‍රී ලංකා වාසී අනෙකුත් ජනතාව වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙන ඔබ කරපු කාර්යයට. ඒත් එක්කම තමයි කිව්වාගේ මෙතුමා කිව්වාගේ මේ ගැටලුව තේරෙනවා අපිට. නොතේරෙනව නෙමෙයි. නමුත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ නිරෝධායන සෞඛ්‍ය ඇඳරි නීතියක් යොදවලා රැක බලාගෙන ඉන්නේ. ඉතින් මේක ඇත්තටම සෝෂල් ඉෂුව එකක් කියන එක තමයි කියන්නේ සමාජීය ගැටලුවක්. ඒ වෙනුවෙන් තමයි ඇත්තටම යම්කිසි හමුව නොවන කට්ටිය මෙතුමා දන්නවා මෙතුමා ඉන්න කාර්ය සාධක බලකායේ දේ කරනවා යම් කොට්ටාසවලට ඒ තරම් අපහසු කට්ටිය වෙනුවෙන් යම් ආකාරයේ මුදල් ලබා දීම් දේවල් කෙරුවා කරුණු ලබනවා. ඉතින් මම දන්නේ නැහැ මෙතුමා මොන තත්වයකද ඉන්නේ කියන එක අපි තේරුම් දන්නේ නැහැ. සමහරලාට ප්‍රශ්න තිබ්බා සමහරට මෙතුමගේ කණ්ඩායම යටතේ දෙද්දී ගමේ කට්ටියට හම්බ වෙනවා කොළඹ ඉන්න එක්කෙනාටත් එකතු අවස්ථාවලුත් තිබ්බා. එතකොට අපිට ප්‍රශ්නයක් තිබ්බා කොහොමද මේ කොළඹ එක්කෙනාට මේ දේ ලබා දෙන්නේ? මොකද අර්ථරින් ඒ කට්ටිය ඇතුළත් වෙලා තියෙන හින්දා. ඒ වගේ ප්‍රශ්න නමුත් මෙතුමා අහපු ප්‍රශ්නෙට ඍජුව ගියොත් එහෙම ඔව් අපිට හරියටම හෙට අරිනවද ලබන සුමානේද කරන්න කියන එක තත්ත්වයක් මම හිතන්නේ මෙතුමටවත් මටවත් අපි කාටවත් කියන්න හැකියාවක් හරියට ලැබෙයි කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ තුලින් COVID-19 ශ්‍රී ලංකාව තුල හැසිරෙන ආකාරය අනුව තමයි මේකේ පිළිතුර අනිවාර්යයෙන්ම තිබෙන්නේ. ඉතින් මෙතුමා කිව්වාගේ ඔබතුමා ඊයේ කිව්ව දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වාගේ ඊයේ පෙරේදා එක පාට යම්කිසි සංඛ්‍යාවක් ආවම මේ රටේ යම්කිසි චකිතයක් ආවා. නමුත් ඇත්තම කතාව ඇවිල්ලා එක මේ කොටසකින් පමණක් ලැබෙන සංඛ්‍යාවක් මිසක් මුළු රටේම කවුරු හරි නිකන් එක පාටම නැගිටලා හැරුවොත් 35ක් කියලා 33ක් කියලා තේරෙන එකක් නෙමෙයි. එක තැනක ඉතාමත් කුඩා භූමි භාගයක එකට එක හැප්පෙන දුරින් හිටපු විදියක් හින්දා වෙච්ච දෙයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ රජයක් වශයෙන් මම හමුදාපති පමණයි. නමුත් රජයෙන් මම හිතන්නේ මේවා සැලකිල්ලට භාජනය කරනවා. මම හිතන්නේ රටේ මේ සම්බන්ධයෙන් කතා කරන ගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරන හැම එක්කෙනාම මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේ හැම පුද්ගලයාගේම හදවත ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ දැනුමක් තිබෙනවා. නමුත් අර ප්‍රථම රාජකාරිය නැත්තම් ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ මේ සෞඛ්‍ය ගැටලුවට හරහා. හොඳයි අපිට තවත් මේ කාරණා පිළිබඳව කතා කරන්න හැකියාවක් තිබෙනවා. දුරකථනයෙන් අපිට විමසපු ප්‍රශ්නය මම ඔබතුමාට පැත්තට යොමු කරනවා. නමුත් ඊට කලින් මට විරාමයක් ගත යුතුයි. විරාමයෙන් පස්සේ ඉක්මනට මුණ ගැහෙනවා රැඳී සිටින්න රට සහායට සමගින්.
8:06ට අපි නැවතත් අපේ කතා බහ ආරම්භ කරන්න සූදානම්. විරාමයට කලින් අපිට දුරකථන ඇමතුමක් ආවා නිහාල් ප්‍රියන්ත මහත්මයා දෙහිවල ප්‍රදේශයේ දකුණු පළාතෙන් දෙහිවලට කොළඹට ඇවිල්ලා මාසයක පමණ කාලයක් දැන් කොළඹම හිර වෙලා ඉන්න පුද්ගලයෙක් විදිහට එතුමාගේ ගැටලුව අපිට යොමු කරා. යුද හමුදාපතිතුමාගේ අදහස අපි විමසුවා. නමුත් මම හිතනවා ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රමතුමාත් එක්කත් මේ කාරණාව කතා කරන එක වටිනවා. මොකද මේ වගේ ගැටලු තියෙන බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා. විවිධ පළාත්වල හිර වෙලා Tamanගේ නිවසට යන්න බැරුව අලුත් අවුරුද්දට අඩුම තරමින් දරුවන්ට කිසිම දෙයක් අරන් දී ගන්න බැරුව හූල ඉන්න වැඩිහිටියෝ ඉන්නවා. මේ අය වෙනුවෙන් කොහොමද මේ මොහොතේ අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඇත්තටම මේ ප්‍රශ්නේ ක්‍රම දෙකකට අපි විශ්ලේෂණය කරා. එකක් දැන් මේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිරියට යන්න විදියක් නැතුව හිර වෙලා ඉන්න ජනතාව. ඒ වගේම ඊගාව ප්‍රශ්නේ තමයි ඒ පවුල් වල ඉන්න ජනතාව. දැන් ඒ අයට රැකියාවක් කරන සැමියා හෝ බිරිඳ නැති වුනහම ඒ පවුලේ ආදායම ඊටාම දරුණු කඩාවැටීමකට ලක් වෙනවා. ඒ නිසා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් පැවතුණා. ඊට පස්සේ මේ සියලු දෙනාට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. මේ වැඩපිළිවෙලේදී අදිරින් අදරට ඒ කියන්නේ ඉස්සල්ලා සමෘද්ධි ලැබෙන්නේ නැති පොරොත්තු ලේඛනයේ හිටපු අයට ආධාර දුන්නා. ඊට පස්සේ වැඩිහිටියන්ට ඊගාවට විශාල රැකියා ප්‍රමාණයක් ස්වයං රැකියා කරපු අයට ඒ අයට ඒ ආධාර ටික බෙදලා දුන්නා. ඊට පස්සේ අපි දැන් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා මෙවැනි අයටත්. දැන් මේ විදියට මේ රැකියා හිමිලා ඉන්න අයට ඒ පවුල් වලටත් ආධාර ලබා දෙන්න. දැන් සමස්ත වශයෙන් ලංකාවේ පවුල් 165ක් ඉන්නවා. ඒ 165න් 15ක් විතර රජයේ සේවකයෝ. ඒතකොට 150ක් ඉන්නවා. නමුත් අපි මේ 150ට වඩා රුපියල් 5000 ගානේ බෙදන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ විවිධ අයට දෙපාරක් ලැබෙනවා. අර අපේ කමාන්ඩර් කිව්වා වගේ සමහරලාට මෙහෙත් හම්බෙලා හෙත් හම්බෙන්න පුළුවන්. ඒතකොට සමස්ත වශයෙන් දැනට ලේඛනයේ 172ක් ඉන්නවා මේ ආධාර ලබන්න සුදුසුකම් ලැබලා. ඒතකොට මේක අවසාන විසඳුම නෙවෙයි. මේකෙන් කරන්නේ අපි යම්කිසි සහනයක් දෙන එක. ඊට අමතරව දැන් අපි බලන්නේ අර කොළඹ හිර වෙලා ඉන්න අයට අඩු ගානේ ටික වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. ඒ අයට දැන් සංචරණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අය ඒ වැඩ කරන භූමියටම සීමා කරලා අපිට පුළුවන් ඒ අයගෙන් යම් වැඩ කොටසක් කරන්න පටන් ගන්න. එතකොට අඩු ගානේ දැන් මුකුත් නැතුව ඉන්නකොට ආදායමක්වත් හම්බෙන්නේ නැහැ. එතකොට ඒ අයට යම්කිසි ආදායමක් උපදවා ගැනීමේ ක්‍රමවේදයක් හදලා දෙන්නත් දැන් අපි පටන් අරන් තිනවා. අපි විශේෂයෙන් ඉදිකිරීම් කර්මාන්ත කරුවන් එක්ක සාකච්ඡා කරලා සේවකයෝ පිටින් ගෙන්නන්නේ නැතුව මේ දැනට ඉන්න කොළඹ හිර වෙලා ඉන්න සේවකයෝ බොහෝ දෙනෙක් මේ ඉදිකිරීම් ශාස්ත්‍රයට සම්බන්ධ අය ඊගාවට විවිධ කර්මාන්ත වලට සම්බන්ධ අයත් හිටියා. ඒ අයත් අපි ඒ ආයතන වලට සම්බන්ධ කරලා ඒ අයගේ රැකියාව කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදන්න දැන් වැඩ කරගෙන යනවා. එතකොට ඒ අයට ඉදිරියේදී අවම වශයෙන් තමන්ගේ රැකියාව කරලා යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන් මට්ටමට පරිසරය හදන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මේ සියලු සෞඛ්‍ය ක්‍රමවේද වලට යටත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ අය සමාජයත් එක්ක මූ වෙන එක අඩු කරගන්න. එතකොට ඒ ගැටීම අඩුයි. ඉන්න තැන ඉඳන් වැඩ කරනවා. එතකොට වැඩෙත් වෙනවා. ඒ අයත් රකිනවා. එතකොට අනිත් පැත්තෙන් පවුල බලා ගැනීම සඳහා ක්‍රමවේදයකුත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකෙන් ප්‍රශ්නේ 100%ක් විසඳෙන්නේ නැහැ. නමුත් යම් මට්ටමක සහනයක් අපිට ලබා දෙන්න පුළුවන්. හරි. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අම්බලන්තොට ප්‍රදේශයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. ආයිබෝවන් ඔබට. සුබෝදෑසනක්. අපිට කියන්නකො ඔබතුමාගේ අදහස, ඔබතුමාගේ ප්‍රශ්නය මොකද්ද කියන එක? ඔව් පළවෙනිම කියන්න ඕනේ අපේ රට වශයෙන් අපි මේ ගත්ත ක්‍රියාමාර්ග බොහොම සාර්ථකයි. ඒ සඳහා අපි රටේ ජනතාව වශයෙන් ඔබතුමාලට මේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම ඒ නිලධාරී මණ්ඩලයට අපි ස්තුතිය පළ කරනවා. කාර්යය තමයි මහත්මයා දැන් මේ අපිට දකින්න තියෙන තත්ත්වය අනුව මේක පැතිරීම පොඩ්ඩක් වැඩි වීගෙන එන අවස්ථාවක් අපිට පේනවා. අපි මේ තෝරගන්න නියති වලින් අපිට මේ සියලුම ඒ රෝගීන්ගෙන් සියලුම තොරතුරු නොලැබෙන්න පුළුවන්. ඒ අය තොරතුරු වසන් කරන්න පුළුවන්. එහෙම වසන් කර අයගෙන් තවත් රෝගීන් මතුවෙන්න පුළුවන්, තවත් සම්බන්ධතා ඇතුලේ. ඒතකොට මේ දෙරෙන PCR පරීක්ෂණ ප්‍රමාණය පමණක් ප්‍රමාණවත්ද කියන එක තමයි මගේ පළවෙනි ගැටලුව. මොකද තවත් මේ ප්‍රදේශවලට අවට ප්‍රදේශ වලින් අහඹු නියති අරගෙන අපි පරීක්ෂණ කළොත්, රැපිඩ් පරීක්ෂණ වගේ ඉක්මනින් කර හැකි පරීක්ෂණ කරොත් ඒක සාර්ථක නොවුණා අපි තුත් 100ක් හිටියොත් එතින් 10 දෙනෙක් අපිට පළවෙනිම හඳුනා ගන්න පුළුවන් නම් තා 15ක් 20ක් එතන ඉතුරු වෙන්න පුළුවන්. 10 දෙනෙක් අපිට පළවෙනිම හඳුනා ගන්න පුළුවන් නම් ඒ 10 දෙනා අපිට වෙන් කර ගැනීමේ අවස්ථාව තියෙනවා. රැපිඩ් පරීක්ෂණ සාර්ථක නොවෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ ක්‍රමයකට අපි ගියොත් මීට වඩා ඉක්මනින් අපිට රට විවෘත කරන්න, රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න, රටේ ජනතාවට
මේ රෝගීන් මිදෙන අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් නේද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව. අධ්‍යක්ෂක ජනරාල්තුමනි මේ කාරණා පිළිබඳව කතා කරද්දී දැන් සමහර රෝගීන් ඉන්නවා රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේත් නැති අවස්ථාවන් තියෙනවා. එතකොට දැන් මෙතුමා මේ කියනවා වගේ PCR පරීක්ෂණය, රැපිඩ් පරීක්ෂණය සිදු කිරීම තව තවත් කාර්යක්ෂම කරන්න මොන හරි සැලසුමක් තියෙනවද දැනට? ඔව් දැන් අත් වශයෙන්ම අපි ආරම්භ කරේ MRI ආයතනයේ. ඒක පටන් ගත්තේ අත් වශයෙන්ම අපිට රෝගියා ලැබෙන්නත් ඉස්සෙල්ලා කලින්, ගොඩක් කලින්. එතකොට ඉන්දියාවේ පූනේ නගරයේ සහ ශ්‍රී ලංකාවේ පමණ මේ අවස්ථාවේ මෙම පරීක්ෂණය පැවැත්වුණේ. ඒ සඳහා අත් වශයෙන්ම මහාචාර්ය මලික් පීරිස් මහතා මේ හොංකොංගින් සිටින කීර්තිමත් විද්‍යාඥයා ඔහු අපට සහාය දැක්වුවා. එතකොට දැන් එහෙම ගිහිල්ලා අපි ක්‍රමක්‍රමයෙන් වැඩි කළා. අපි මේ රසායනාගාර 13ක් බවට පත් කරලා තියෙනවා. දැන් තව එකක් එනවා මඩ කලපුවේ අනුව 14 වෙනවා. ඊළඟ දේ තමයි අපි කරන්නේ මේ රසායනාගාරවල ධාරිතාවය වැඩි කිරීම. දැන් එහෙම කරපු අවස්ථා තියෙනවා. දැන් MRI මේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ධාරිතාවය සමහරට දවසට 200ක් වුණත් කරන ගානට වැඩි කරලා තියෙනවා. මේ අපි ගත්තාම චීනය, කොරියාව ඔය රටවල් වලත් ප්‍රධාන වශයෙන් භාවිතා කරේ මේ PCR පරීක්ෂණය. ඇතැම් රටවල් වල කොරියාව සමහරට PCR රැපිඩ් ටෙස්ට් කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රතිදේහ පරීක්ෂාවට තමයි වැඩි වශයෙන් රැපිඩ් ටෙස්ට් කියලා කියන්නේ. නමුත් අර ඇන්ටිජෙන් ඒ කියන්නේ PCR වැනි රැපිඩ් පරීක්ෂණ ගැනත් කතා බහක් කරනවා. එතකොට දැන් අපිට මේවා මේ ලැබෙන්න ඕන. දැන් අපිත් හොයනවා. එතකොට කළා ලංකාවේ වැලිඩේට් කරන්න ඕන මේක හරියනවද කියන එක. ඉතින් එවැනි අපිට ලැබිච්ච ඒවා මේ දක්වා හරියට වැලිඩේට් උනේ නැහැ. නමුත් ඒකම මම කියන්න ඕන මේ පරීක්ෂණ වැඩි කරපු නිසා තමයි අපි අද මේ කියන තැන්වල රෝගීන් අපිට වැඩියෙන් හමු වෙන්නේ. එතකොට දැන් ඊයේ උදාහරණයක් හැටියට මම කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කැඳවලා ඔහුගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡාවක් ඊ උදෑසනම පැවැත්තුවා. ඒ අනුව මේ ඔය කියන වතු වැනි එවැනි හැම ස්ථානයකම ඒ කියන්නේ මේ රෝගීන් හිටියත් නැතත් ඒ හැම ස්ථානයකම රැන්ඩම් විදියට අපි මේ PCR පරීක්ෂණය කිරීමට තවදුරටත් ව්‍යාප්ත කරනවා. ඒකම අපි දන්නවා කොළඹ මහනගර සභාවේ ඇමදුම් කරුවන් ඇතුළු විශාල පිරිසක් මහනගර සභාවේ විවිධ ස්ථානවලට දෛනිකව වාර්තා කරනවා. මේ ඈත් මෙවැනි සමාජ ආර්ථික පසුබිම් වල ඉන්නේ. එතකොට ඒ ඈත් අපි ඒ ස්ථානවලින් ඒ සොබ් ලබාගෙන පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් අපි කතා කරපු විදිහට අපි දන්නවා දැන් අද දිනේ ඔය කියන පැලියකුඩ මාළු මාකට් එකේ මේ පරීක්ෂණ 400ක් හෝ 500ක් ප්‍රමාණයක් සඳහා මේ සෙම පටල ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මුල්ම අවස්ථාවේ සමහරවිට දවසට කරේ 10ක් 50ක් කොහොම ගිහිල්ලා 125ක් වැනි ගණනක තමයි රැඳිලා තිබුණේ මෙම අගය. දැන් වෙනකොට සාමාන්‍යයෙන් 500 ඉඳලා 700 දක්වා එවැනි රේන්ජ් එක තමයි දැන් දිනකට පරීක්ෂණ සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන්න. ඉතින් ඒ වැඩි කිරීම හොඳයි. නමුත් ඒක අපි ක්‍රමානුකූලව වැඩි කරන්නේ මේ රටේ තියෙන අපේ තියෙන ප්‍රශ්නයට මේ ගැළපෙන ආකාරයට. හොඳයි අපිට තවත් වයිබර් තාක්ෂණය ඔස්සේ හිතවතියක් සම්බන්ධ වෙනවා දුලානි හංසිකා අම්බලන්ගොඩ ප්‍රදේශයෙන්. අයබෝවන් දුලානි මහත්මිය. අයබෝවන්. අපි කැමති දැනගන්න ඔබතුමගේ අදහස කොහොමද කියන එක. ඇත්තටම මට ඇත්තටම මේ ප්‍රශ්නේ යොමු කරන්න ඕනේ යුද හමුදාපතිතුමාට. මට ලොකු ගැටලුවකට පත් වෙලා ඉන්න වෙලාවේ මේ ඔබතුමා විතරයි දුලානි වාසනා කියලා මගේ නම කරෙක්ට් වෙන්න ඕනේ. ඒ වගේම සමාවෙන්න දුලානි වාසනා මහත්මිය. හරි. සමන්නේ. යුද හමුදාපතිතුමනි මට මේ වෙලාවේ මගේ හස්බන්ඩ් ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් අපේ බහුදින යාත්‍රා 4ක් මුදු ගියා. ඒගොල්ලන්ව අහුවෙලා තියෙනවා බෝඩර් ලයින් පැන්න කියලා බංග්ලාදේශයේ අත්අඩංගුවේ තමයි මේ වෙලාවේ ඉන්නේ. එයාලා දීවර 24 දෙනෙක් ඒ අත්අඩංගුවේ ඉන්නවා. ඒ කියන්නේ
නඩු කටයුතු වලට සහභාගී වෙලා එයාලා එක්කන් එන්න කියලා මගේ මහත්තයයි තව 4 දෙනෙක් දීර යාත්‍රා හිමියන් 4 දෙනෙක් ගිහිල්ලා දැන් එහි සිර වෙලා ඉන්නේ. එයාලට එන්න විදිහක් නැහැ. එයාලට අර ශ්‍රී ලංකන් කමියුනිටි එකේ කට්ටිය තමයි දුම් හිතුම් පහස්පන් දීලා කෑමවීම දීලා ලොකු සේවයක් කරන්න මේ වෙලාවේ. දැන් එයාලට එන්න විදිහක් නැති එක ලොකු ගැටලුවක්. ඒ 7 දෙනාට ඊට අමතරව ඒ 24 දෙනාව බලන්නවත් විදිහක් නැහැ. තානාපති කාර්යාල හරහා අපිට මේකට ඉතින් ලොකු සහනයක් බලාපොරොත්තු වුණාට සෑහෙන්න මේ මගක් දුරට ඇවිල්ලා ප්‍රශ්න අතර වෙලා තියෙනවා. දැන් මොකද ඒ රටක් දැන් වහලා තියෙනවා. ඉතින් එතකොට කොහොමද මේ ප්‍රශ්නෙට මේ විසඳුමක් හම්බෙන්නේ කියන එක අපිට ලංකාවේ කතා කරන්නවත් කෙනෙක් ඇත්තටම නැහැ මේ වෙලාවේ. මොකද රාජ්‍යාංශ හැම එකක්ම වහලා තියෙනවා. මේ වැඩසටහනට කොහොම අමාරුවෙන් ගත්තේ. ඉතින් මේ හම්බෙච්ච chance එක මම ලොකු උදව්වක් විදියට තමයි මේ හිරු ආයතනයට කියන්නේ. මොකද මේක අපේ හොඳයි අපිට පැහැදිලි ඔබතුමගේ ප්‍රශ්නේ අපිට පැහැදිලි උදාහරණයක් මේ මොහොතේදී මේ වගේ අවස්ථාවක ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? ඔය ඇත්තටම දැන් මෙහෙමයි. දැන් මෙතුමියගේ ස්වාමි පුරුෂයා යම්කිසි ප්‍රශ්නයකට මැදි වෙලා තමයි රටට ගිහිල්ලා තියෙන්නේ. යම්කිසි නීතිමය ප්‍රශ්නයක් කරානේ ක්‍රොස් කරගා අපේ රටත් අපි කැමති නෑ බෝඩර් ක්‍රොස් කරලා අපේ ඇතුළත් වෙන එක. ඉතින් යම්කිසි ප්‍රශ්නයක් ඇතුව තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ කාරණා දෙකක් මම දකිනවා. ප්‍රථම කාරණය ඇවිල්ලා මේ වෙනකොට ලෝකේ විවිධ රටවල් වල අපේ අයවලුන් ඉන්නවා. රැකියාවලට ගිහලා තිනවා, ඉගෙන ගන්න ගිහලා ඉන්නවා, විවිධ කාරණා වලට ගිහපු කට්ටිය ඉන්නවා. මේ හැමෝගෙම යම්කිසි ප්‍රමාණයක් ඉල්ලනවා රටට නැවත එන්න. ඔබ දන්නවා සමහර ආරාබි රාජ්‍යවල රැකියාවලින් අවුරුදු 17 20 කරපු කට්ටිය ඉවත් කරලා තියෙනවා. ඉවත් කරලා කඩේ යන්න කියලා තියෙනවා. ඉතින් ඒ කට්ටියටත් එන්න දැනක් අවශ්‍යතාවයක් තිබෙනවා. නමුත් මෙතුමා දන්නවා වඩාත්ම හොඳට සෞඛ්‍ය ශාස්ත්‍රීය උපදේශ අනුව තමයි රජයේ විසින් මේ වෙනකොට යම්කිසි ක්‍රියාමාර්ගයක් කරන් තිබෙනවා රටට ගෙන්වා ගැනීම සම්බන්ධව. ඊයේ දිනේදීත් අපි දැක්කා. ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. ඊයේ දිනේ මේ ආකාරයෙන් 106 දෙනෙකු ශිෂ්‍යයන් විශේෂයෙන්ම ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු වලට ගිය කට්ටියව ගෙන්න ගනු ලැබුවා. මේ අවස්ථාවේදී අවංකවම ඔබතුමියට කියන්න තියෙන්නේ ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙන්නේ අධ්‍යාපනය සඳහා ගිය අවුලුන් වෙනුවෙන්. ඒකෙමුත් ඔබ මේ ගත්තන් පස්සේ දැනට රජය කටයුතු කරන ආකාරයට සැලසුම් හදලා විශේෂයෙන්ම මේ අපගේ ශාක් නැත්තම් මේ කලාපයේ රටවල් වල ඉන්න ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමටත් අනිකුත් ශිෂ්‍යනුත් ගෙන්වා ගැනීමට මේ වෙනකොට සැලසුම් හදලා තියෙන්නේ. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන සකසලා තියෙනවා, ගුවන් යාන වලට කතා කරලා තියෙනවා. එපමණක් නෙවෙයි අපි මේ සම්බන්ධයෙන් කතා කරපු හින්දා කිව්වොත් ඒ කට්ටියට කියලා ගුවන් යානට එන්නේ ඉස්සලා පැමිණි යුතු ආකාරය ඉඳ ගන්න ඕන ක්‍රමවේදය මොකක්ද කියලා හදලා තියෙනවා. එනකොට පැමිණි යුතු ආකාරය තියෙනවා. ගුවන් තොටුපළේ හැසිරෙන ක්‍රමවේදයන් හදලා තියෙනවා. බස් වල අරන් යන මේකත් අපි හදලා තියෙන්නේ. ඒත් එක නිරෝධායන කරන හැටිත් හදලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවස්ථාවේදී කවුද ඉස්සල්ලා ගෙන්න ගන්න කියන එක. ඉතින් ඒකට ක්‍රමවේදයක් හදලා තිබෙනවා. නමුත් ශිෂ්‍යයන් තමයි ප්‍රමුඛත්වය දැනට ලබා දීලා තියෙන්නේ. හොඳයි මම හිතනවා ඔබතුමගේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැති. ප්‍රමුඛත්වය දී තිබෙන ආකාරය අනුව තමයි මේ කටයුතු සිදුවිය යුත්තේ කියන එක මෙතුමාගේ පිළිතුරෙන් අපිට පැහැදිලි වෙනවා. කොහොමුණත් අපි අපේ ලේකම්තුමා පැත්තට යමු වුණොත් එහෙම දැන් මේ මොහොතේ රටේ ආර්ථිකය ජනාධිපතිතුමාගේ මතයක් වෙලා තිබෙනවා රටේ ආර්ථිකය ස්වයංපෝෂිතව දේශීය නිෂ්පාදනත් එක්ක ඉදිරියට යා යුතුයි කියන එක. මොකද හේතුව දැන් ලෝකයේ පවතින තත්ත්වයක් එක්ක ගෝලීය ස්වභාවයත් එක්ක ආනයන අපනයන කර්මාන්ත ගොඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒ ස්වභාවය. කොහොමද අපි මේ මෙතනින් ඉදිරියට යනවා නම් ඉදිරි පියවර තියෙනවා නම් දේශීය ආර්ථිකය ශක්තිමත් කරගෙන ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යොමු වෙන්න ඕන කරන පදනම මේ මොහොතේ නිර්මාණය කරගන්න පුළුවන් තත්ත්වය කොහොමද? ඇත්තටම ගත්තොත් දැන් ලෝකේ විවෘත ආර්ථික සංකල්ප දරුණු අභියෝගයකට ලක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපේ රටේ වුණත් මේ ඇඳිරි නීතිය දාලා එක එක රටවල් ලොක්ඩවුන් කරපු ගමන් අපේ නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න විදියක් නැති වුණා. අපේ සමහර නිෂ්පාදන යවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒ නිසා ලෝකයේ පුරාම දැන් අලුත් නැඹුරුවක් ඇවිල්ලා තියෙනවා මේ දේශීය ආර්ථික ශක්තිමත් කරන්න. මේක ඇත්තටම දැන් අද
අද ක්‍රියාත්මක කරන්න හිතපු දෙයක් නෙමෙයි. අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා හොඳ වැඩපිළිවෙලක් රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. මේ වෙලාවේ ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කරලා තියෙනවා. පළවෙනිම කාරණාව තමයි අපේ කෘෂිකාර්මාන්ත අංශය. ඒ කියන්නේ අපේ කෘෂි නිෂ්පාදන ඊටාම ඉහළට අරගෙන ඇවිල්ලා මේ කෘෂි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි කරලා රටේ වගා කරන භූමි කළමනාකරණය කරන ක්‍රමවේදයක් හදලා අතිරික්තයක් ඇති නොවන විදියටත් හිඟයක් ඇති නොවන විදියටත් දැන් රටේ ගත්තාම කාලයකට සමහර එළවලු වල අතිරික්තයක් සමහර එළවලු වල හිඟයක් තියෙනවා. එතකොට මෙන්න මේක කළමනාකරණය කරලා රටේ වගා කළමනාකරන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා වගාව ප්‍රචලිත කරන්නත් ඒ ප්‍රචලිත කරලා ලැබෙන අස්වැන්න නිසි ලෙස වෙළඳපොළට දේශීය සහ විදේශීය වෙළඳපොළට යවන්න අවශ්‍ය වෙන ක්‍රමවේද ඉදිරිපත් කරන්නත් ඒ වගේම මේ නිෂ්පාදන වල ප්‍රමාණය වැඩි කරගන්න තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබුණා. දැන් ඒක යාවත්කාලීන කරගෙන යනවා. ඒ යාවත්කාලීන කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාව කෘෂි කර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් කරන්න. දැන් විශේෂයෙන් ඔබ ගත්තොත් එහෙම ඊශ්‍රායලය ඒ රටේ තියෙන එක වැවයි. හැබැයි මුළු යුරෝපෙටම අවශ්‍ය එළවලු ටික මේ ඊශ්‍රායලෙන් බෙදා හරිනවා. අපේ රටේ තියෙන ඇල දොල ගංගා අමුණු වැව් ටික ගණන් කරලා ඉවර කරන්නත් බැරි තරම්. ඉතින් එහෙමනම් එච්චර සම්පත් තියෙන මේ ඊශ්‍රායලය කියන්නේ පොළොව එච්චර සරුසාර රටක් නෙමෙයි. නමුත් අපේ පොළොව හොඳ සරුසාර පොළොවක්. එතකොට අපිට මේ සියලු දේ තියාගෙන අපි ඉන්න තැන ලෝකේ හොඳ වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒතර මේ ඔක්කොම තියාගෙන අපි මේක නොකරපු එක තමයි වැරද්ද. දැන් ඒකට අවශ්‍ය පසුබිම සකස් වෙලා තියෙනවා. ඒක කරගෙන යනවා. ඊගාව එක තමයි අපේ රටේ කෘෂි නිෂ්පාදන වලින් අමතරව අනෙකුත් නිෂ්පාදන. දැන් අලුතෙන්ම ලොකු ප්‍රවණතාවයක් රට තුළ ඇති වෙලා තියෙනවා මේ නව නිෂ්පාදන කෙරෙහි ජනතාව යොමු වෙන. ඊට අමතරව අපිට අපේ රටේ ගොඩාක් නිෂ්පාදන තියෙනවා. ඒවා වාණිජ්‍ය මට්ටමට හරියට නිෂ්පාදනය වෙලා නැහැ. ඉතින් රජය බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්න. ඒ කියන්නේ මේ යැපෙන සහනාධාර මත ජීවත් වෙන ක්‍රමය වෙනස් කරලා විශේෂයෙන් මේක අවස්ථාවක් කරගෙන රට තුළ නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍ය පරිසරය හදන්න. එතකොට අපිට පුළුවන් රටේ අවශ්‍යතාවයන් බහුතරයක් රටේම නිෂ්පාදනය කරගන්න. හැබැයි මේකෙන් සියලු දේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා කියන්න බෑ. අපිට සමහර දේවල් අනිවාර්යෙන් ගෙන්නන්න වෙනවා. නමුත් අපේ නිෂ්පාදනය කළ හැකි අපි නිෂ්පාදනය කර ඉඳලා අපේ නැති වෙලා ගියපු දේවල් තියෙනවා විශාල වශයෙන්. අපේ රටේ ඛනිජ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවට වටිනාකම එකතු කරලා නිෂ්පාදනය කරන්න පුළුවන්. දැනට නිකම්ම අපනයනය කරන්නේ මේවා වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඊගාව එක තමයි ලෝකයේ දැන් වෙළඳ ක්‍රම වෙනස් වෙගෙන යනවා. නිෂ්පාදනය ගැන විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. විවිධ දේශපාලනික සහ සමාජීය ගැටලු නිසා ලෝකයේ පුරා දැන් නිෂ්පාදන කේන්ද්‍ර එහෙට මෙහෙට යන්න පටන් අරන් තියෙනවා. එතකොට ලංකාව මේ වෙනකොට හොඳ තැනක ඉන්නවා. ලංකාව මේ උවදුර කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ලබාගත් ප්‍රගතිය සහ ඒ සම්බන්ධයෙන් කරගෙන ගියපු වැඩපිළිවෙලේ තියෙන ගුණාත්මක භාවය නිසා ලෝකයේ අවධානයත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ පහුගිය දවසක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නියෝජිතයන් එක්ක සාකච්ඡාවක් පැවැත්වුවා බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ වෙලාවේදී එයා අගය කරා ලංකාවේ මේ වැඩපිළිවෙල. එතකොට එයා කැමති වුණා ලංකාවත් එක්ක යම් ගනුදෙනු කරන්න, යම් නිෂ්පාදන මිලදී ගන්න. එතකොට ඒකයි අර ආයෝජකයෝ එහෙට මෙහෙට සංචරණය වෙන එකයි දෙක අරගත්තොත් අපිට අවස්ථාවක් තියෙනවා විදේශ ආයෝජන ලංකාවට ගෙන්න ගන්න. ඒකට අවශ්‍ය භෞතික සම්පත් ටික අපේ තියෙනවා. වරායවල් හැදිලා තියෙනවා, ගුවන් තොටුපළවල් හැදිලා තියෙනවා, අධිවේගී මාර්ග හැදිලා තියෙනවා, අනිකුත් භෞතික සම්පත් ටික හැදිලා තියෙනවා. අපිට අවශ්‍ය ශ්‍රම හමුදාව ඉන්නවා පුහුණු ශ්‍රමිකයෝ. එතකොට අපිට වටිනාකමින් නිහල නිෂ්පාදන සඳහා හොඳ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලංකාවේ ඇති කරන්න පුළුවන්. මෙන්න මේ ආකාර තුන අපි හරි හැටි කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් වෙයි ලංකාව ලෝකයේ ආර්ථික වශයෙන් ජය ගන්න අලුත් රටක් බවට පත් කරන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ COVID-19 මේ තත්ත්වය අපිට ආශිර්වාදයක් කරගන්න බොහොම පහසුවෙන් පුළුවන්කමක් තියෙනවා කියන්නේ. ඔව් ඇත්තටම අපි මේක දිහා බලන විදිය තමයි මෙතන තියෙන්නේ. අපි මේක දිහා නෙගටිව්ලි බැලුවොත් අපිට මේක කරන්න බෑ කියලා හිතුවොත් අපිට යන්න බෑ. නමුත් ලෝකේ අර්බුද තමයි හැමදාම නිර්මාණ බිහි කරලා තියෙන්නේ. ලෝකේ අර්බුද වලින් තමයි දක්ෂ පුජ්‍යලයෝ බිහි කරලා තියෙන්නේ, නායකයෝ බිහි කරලා තියෙන්නේ, කර්මාන්ත හැදිලා තියෙන්නේ, නිෂ්පාදන හැදිලා තියෙන්නේ. ඒක මේකත් අපිට ඒ වගේ දෙයක්
ජාතියක්. අපි ලෝකේ හැමදාම මුණ දීපු ප්‍රශ්න හොඳින් කළමනාකරණය කරපු ජාතියක්. නිසා අපිට මේක මේ වෙලාවේ කළමනාකරණය කරගත්තොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ලේසියෙන්ම ජය ගන්න පුළුවන්. අපිට ඕන විල් පවර් එක සහ ලීඩර්ෂිප් එක. අපිට මේ දෙකම මේ වෙලාවේ තියෙනවා. ඉතින් හරි මග පෙන්වීමක් තියෙනවා. නිදහස දීලා තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණ හරියට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. පෞද්ගලික අංශය හොඳින් රජයත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා වැඩ කරනවා. එයා කැමති අලුත් විදියට හිතන්න, අලුත් විදියට දකින්න. ජනාධිපතිතුමා මේ පහුගිය දවසක තිබිච්ච සාකච්ඡාවකදී කිව්වා දැන් ඔය සාම්ප්‍රදායික චක්‍රලයක ඔක්කොම කූඩේට දාන්න, අලුතෙන් හිතන්න, අලුත් ක්‍රම හොයන්න, අලුතෙන් වැඩ කරන්න පුළුවන් විදි හොයාගන්න. එහෙම හදලා මේ ප්‍රශ්නෙට මූණ දීලා මේ ආර්ථිකය ගොඩනගන ක්‍රමයක් හදන්න කියලා. හැමදෙනාගේම එකමුතුව තමයි මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ. ආකල්පය සංවර්ධනය කරගන්න එක තමයි ගොඩාක් වටින්නේ. අපි කෙටි විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ ඉක්මනට නැවතත් මුණ ගැසෙමු. රට සායයට විශේෂංගේ අපි නැවතත් කතා බහ ආරම්භ කරන්න සූදානම්. අපේ මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ රට නැවත විවෘත කිරීම. අද දවසේ මේ කරන කතා බහත් එක්ක විවිධ ප්‍රශ්න තිබෙන උදවිය බොහෝ දෙනෙක් දුරකථනයෙන් සම්බන්ධ වෙන උත්සාහ කරන අතරේ පිළියන්දල සුමංගල හිමියන් අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අපේ අම්දුරේ අවසරයි ඔබ වහන්සේට කැමැති දැනගන්න ඔබ වහන්සේගේ අදහස කොහොමද මේ සම්බන්ධයෙන්? මම මේ ප්‍රශ්නය යොමු කරන්න තියෙන ඉස්සෙල්ලාම අපේ හමුදාපතිතුමන්ට මගේ සහෝදරිය වැඩ කරන පිළියන්දල ප්‍රදේශයේ ඇගේ ගම හම්බන්තොට මේ වෙනකොට සති 5ක් ඇය බෝඩින් ඇතුලේ. අපි දැක්කා විදේශ රටවල් වල ඉන්න ශිෂ්‍යයන් අපේම මිනිස්සු අපේම සහෝදරයෝ එක වොයිස් එකක් දුන්නු ගමන් ඒ විශාල මිල මුදලක් වියදම් කරලා ලංකාවට ගෙන්න ගන්නවා. නමුත් මේ ලංකාවේ මිනිස්සු කිලෝමීටර 50යි 60යි 70යි 100යි යවන්න තියෙනවා. එක්ක මෙයා PCR පරීක්ෂණයක් කරලා එක්ක විරෝධායතන මධ්‍යස්ථාන කර දාලා උදායනීය කරලා හෝ මෙයා ගෙවල් වලට යවන්න ඕන. මම දැක්ක මීට කලින් මේ ප්‍රශ්නේ වැඩ කෙනෙකුත් කතා කරනවා. නමුත් ඒකට උත්තරයක් හම්බුණා. නමුත් මේ අවස්ථාවේදී ඒ අය බලාපොරොත්තු වෙන්නේ අයගේ පැත්තෙන් මේකට උත්තරයක් නෙමෙයි විසඳුමක්. ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි අවශ්‍ය විසඳුමක්. ඒක නිසා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා බලන හැටියට මම දැනුවත් මේ බෝඩුවේ ළමයි 70ක් පමණ ඉන්නවා. මේ වෙනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. සහනාධාර අවශ්‍ය නැහැ. ඒ කටියට රුපියලක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මම ඒ අය හැමෝගෙම මතය දන්නවා. නමුත් ඒ අයට අවශ්‍ය කරන්නේ එයාගේ ඉන්වෙස්ට් වලට යන්න. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන හැටියට මම හමුදාපතිතුමාගෙන් දැන් කරුණාවෙන් යුක්ත වෙලා සිටිනවා. මොකද සති 5ක් කියයි මේකට ඉහිර වෙලා. දැන් දෙයක් නැහැ. හොඳයි අපි අමතර ඒක නමත වැඩ කරන්න නෙමෙයි ඕන. එයාට අවශ්‍ය කරන්නේ ඒ කට්ටියගේ නිවෙස් වලට යන්න. ඔබ වහන්සේගේ ප්‍රශ්නේ අපිට පැහැදිලි යුදම්දාපතිතුමනි. දැන් මේ ප්‍රශ්නය දැන් ඔය දෙවෙනි අවස්ථාව මේ දුරකථනයේ සඳහන් කරන්නේ. එතකොට දැන් මේකට නිසි විසඳුමක් අපිට හොයාගන්න බැරිද? ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා ඒ තොරතුරු දීලා ඊට පස්සේ ක්‍රමවත් වැඩපිළිවෙලක් පොලිස් ස්ථානාධිපතිතුමා මාර්ගෙන් හරි සකස් කරගෙන එතෙන් යන්න අර කිව්වාගේ PCR පරීක්ෂණයකට හරි ලක් වෙලා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන්න බැරිද මේ මොහොතේ? ඔව් ඇත්තටම මේ පිළිතුර ඉස්සෙල්ලා කතා කරපු එතුමියගේ අවසාන කොටස කියලා යන්න ඕනේ. එතුමියගේ මේකට නැවත වතාවක් කියන්න ඕන. ඔබතුමියගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ මේ ඍණාත්මකයක් හැටියටත් නෙමෙයි. එතුමියට තවදුරටත් මම හිතනවා කර යුතු දෙයක් තිබෙනවා. එතුමගේ මහත්තයා වහම කතා කරන්න ඕනේ ඒ බංග්ලාදේශයේ තානාපති කාර්යාලයට කතා කරලා මෙහෙම එක්කෙනෙක් ඉන්නවා කියලා. අපි ගණන් හදනවනේ දැන් කට්ටිය කී දෙනෙක් ගේන්න ඉන්නවද කියලා. අපි ශිෂ්‍යයන්ට ප්‍රමුඛතාවය දෙනවා කිව්වා. නමුත් මේ කට්ටිය ගණන් හදන්න නම් කියන්න ඕනේ. දේ කතා කරන්න කියලා මම මේ අවස්ථාවක් කරගන්නවා කියන්න. එතකොට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ ස්වාමීන් වහන්සේ කියව ප්‍රශ්නේ තමයි පොදුවේ ගොඩක් කට්ටිය තියෙනවා. කොළඹ ගත්තොත් අපි දන්න විදිහට ලක්ෂ 4මාරක් 6ක් අතර සංඛ්‍යාවක් මේ වගේ කට්ටියක් ඉන්නවා. ඉතින් මේ අතර යම් කිසි ආකාරයක දකින්න ඇති දැන් කොළඹින් පිටස්තර ප්‍රදේශවල රැකියාවන් දැන් පටන් ගන්න තියෙනවා 150ක ප්‍රතිශතයකට පටන් ගන්න තියෙනවා. ඒත් එක කොළඹත් ඇත්තටම 3න් 1ක අගයකට පටන් ගන්න තමයි බලාපොරොත්තුෙන් ඉන්නේ. ඉතින් ඇත්තටම එතකොට මේ අගයේදී මේ කට්ටිය මේ අවස්ථාවේදී නැවත නිවෙස් වලට ගියොත් එතකොට නැවත මේ කට්ටියට මේ රැකියාව සම්බන්ධ පැත්තක ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් තේරෙනවා මොවුන් එක තැන හිටපු ප්‍රශ්නයක් තියෙන එක මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. ඉතින් විසඳුමක් හැටියට මේ පිළිබඳව වහන්සේ දැනුම් දුන්න ආකාරයට අපි නැවත වතාවක් මේ පිළිබඳව දැනුම් දෙන්නම්. යම් මොඩල්ස් හදනවා, මේ ක්‍රමවේදයන් බලනවා. නමුත් වෙලා තියෙන්නේ මේ වගේම ඉන්නවා වතු කරේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මේ හැම එක්කෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්න යන්න.
ඉතින් සමහරලාට අපේ සමාජයේ දැන් ඔබතුමා පළවෙනි ප්‍රශ්නේ පටන් ගත්තනේ මේ හැසිරුණ ක්‍රමය පෙන්වන්නේ. දැන් අපේ යම්කිසි ආකාරයක පොඩි චකිතයක් තියෙනවා. සමහර අය නිරෝධා මේ ඇඳිරි නීතිය තීද්දිත් එහෙම පැනපු කට්ටිය ඉන්නව නැතුවම නෙමෙයි. හරිද? ඉතින් ඒ වගේ එක පුද්ගලයෙක් හිතන්න ඒ වගේ එක පුද්ගලයෙක් සමහරලාට පිට පළාතකට ගියොත් දැන්ට පිට පළාත් වල තාම අපි රැකගෙන ඉන්නවා. නම් කිසි ආකාරයක. ඉතින් ඒ හින්දාම තමයි මේ චකිතය තියෙන්නේ. සමහර කට්ටිය මේ කිව්වට එහෙම ගියපු කට්ටිය ඉන්නව නැතුව නෙමෙයි. හරිද? ඉතින් ඒකින්දා ඔය කාරණා හේතු කරගෙන තමයි විශේෂම සෞඛ්‍ය ගැටලුවක් හැටියට තමයි එහෙම යවන්නේ නැතුව තිබෙන්නේ. නමුත් නැවත වතාවක් ඔබ වහන්සේ කියපු කාරණේ ගැන අපි කතා කරන්නම් අපගේ කාර්ය සාධක බලකායක් කරා අපි නැවත දැනුම් දෙන්නම්. අපි විසඳුමක් මම හිතන්නේ ලක්ෂ 4මාරක් 6ක් වගේ කට්ටියකට මේ විසඳුම එහෙනම් ලබා දීමට යුතුව තිබෙනවා. පිරිසක් පමණක් ඉලක්ක කරගෙන කරන්න බෑ. හැමෝටම සාධාරණයක් විය යුතුයි. හොඳයි අපි වයිබ තාක්ෂණය ඔස්සේ මේ මොහොතේ ඩුබායි සිට අපේ හිතවතෙක් සම්බන්ධ කරගන්න සූදානම්. ආයුබෝවන් ඔබට. හෙලෝ ආයුබෝවන්. ආයුබෝවන්. අපි කැමති දැනගන්න ඔබතුමාගේ ගැටලුව ඔබතුමාගේ අදහස මොකක්ද කියන එක. මේ වයින්ට මම කතා කරේ මම දුබායි වල වැඩ කරන්නේ. දැන් අපි මේව මාසයක් විතර මෙහෙ වැඩ නැහැ. අපි මේ නිරෝධානය වෙමින් ඉන්නේ. මේ කියන්නේ අපිට එළියටවත් යන්න මුකුත් නැහැ. කිසිම ඉෆෙක්ට් එකක් වෙන කිසිම දෙයක් අපිට වෙලා නැහැ. ඉතින් මොකක් හරි අපේ ලංකාවට එන්න මොනවදී වැඩ පිළිවෙලක් තියනවද? මොකද අපි ආරක්ෂිතව මෙහෙ ඉන්නවා. නමුත් ඉතින් අර අපි රටට එනවා නම් අපෙන් රටට තියෙන අර ඉෆෙක්ට් එක අඩුයි කියලා තමයි අපි හිතන්නේ. කියන්නේ අපි මෙහෙම මේ දැන් මාසයක් විතර තිස්සේ කිසිම මේ එළියටවත් බහින්න දෙන්නේ නැහැ අපේ ආයතනයේ. මේ මොනවා හරි ඔයාලගේ එහෙම වැඩසටහනක් තියනවද? මෙහෙම දැන් අපි එම්බසිටත් කතා කරා එම්බසිටත් කතා කරලා කිව්වා මේ කොහොමද දැන් මේ වැඩ පිළිවෙල වෙන්නේ කියලා ඒ විස්තරයක් දැනගන්න තමයි ඕනේ. හොඳයි පැහැදිලි අපිට මම හිතනවා අර ප්‍රමුඛතාවයේ ලබා දීම කාරණාව තමයි මෙතනින් නැවතත් අපිට මතු කරගන්න වෙන්නේ. ඔය ඉතින් මෙහෙමයි අපි දන්නවා දැන් මෙතුමාගේ කාරණාව වෙනුව මෙතුමා ඇත්තටම ආරක්ෂිතව ඉන්න ඇති. අනාරක්ෂිත ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් අපි කොහොමද මේ දේ කොහොමද කරන්නේ කියන එකේ ගැටලුවක් තමයි තිබෙන්නේ. මොකද ඒත් එක්ක අපේ සමාජයේත් ඉන්නෝනේ. අපේ සමාජයේත් කට්ටිය කිව්වා සමහර අවස්ථාවදී පිටින් ආපු හින්දා තමයි අපිට කොයින් ඩාපි කියපු සමතත්වයකුත් තිබ්බනේ අපිට. ඉතින් සමහරලාට මේ සමාජය තුල ඉන්න අපිට මෙහෙම කතා අපි තියෙන හැඟීම ඕක ගෙන්න ගන්න ඕනේ කියලා. ඒත් එක්කම යම්කිසි කණ්ඩායමක් කියලා මේ අවස්ථාවේදී අපි කවුරුත් පිටින් ගෙල්ලා මේක මේවා කරගන්නත් හොඳ නැහැ කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටියගේ පැත්තක් ගන්නවත් කාගේ පැත්තක් ගන්නව නෙමෙයි. අපිත් කැමති හැකි ඉක්මනින් ගෙන්න ගන්න. නමුත් මේ සෞඛ්‍ය තිබෙන ගැටලුව හරහා එතුමා හැම හිටියට සමහරට තව පුද්ගලයෙක් එහෙම නොවිච්ච පුද්ගලයෙකුත් මේ හරහා එන්න උත්සාහ කරන්න පුළුවන්. ඔය හැම එක්කෙනෙක්ම දන්නවා ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බැලුවම ශ්‍රී ලංකාව ඉතාමත් හොඳට මේක පාලනය කරගෙන යනවා කියලා. ඉතින් ඒ රටවල් වලින් හැම එක්කෙනෙක්ම එන්න උත්සාහ කරන නමුත් යම්කිසි තත්ත්වයක් තව සතියක් දෙකක් අපි ඉතාමත් කරුණිකව ඉල්ලනවා. මේ ඔබතුමාලා කරපු පරිත්‍යාගයට ස්තුතිවන්ත වෙනවා. තව සති දෙකක් විතර කොහොම එන්න අපි බලමු අපිට ධනාත්මක පිළිතුරක් ලබා දෙන්න හැකියාවක් ලැබෙයි කියලා. මේ මොහොතේ අධ්‍යක්ෂක ජනරාල්තුමනි හැමදෙනාගේම සහයෝගයත් එක්කයි මේ කටයුත්තට අපි ඉදිරියට යන්න පුළුවන්. එතකොට දැන් රට නැවත විවෘත කරනවා නම් එකවර ඒ කටයුත්ත කරන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ කියන එක ඕනම කෙනෙකුට පැහැදිලි. මේ තත්ත්වයට යනවා නම් රට නැවත සක්‍රියභාවයට පත් වෙනවා නම් පෙර තිබිච්ච තත්ත්වයට ගේනවා නම් කොහොමද පියවරෙන් පියවර යනවා නම් සෞඛ්‍ය අංශ විදිහට ඔබතුමන්ලා යෝජනා කරන්නේ මොන වගේ දේවල්ද? දැන් මෙහෙමයි තියෙන්නේ. දැන් මෙම රෝගය සඳහා එන්නතක් නැහැ. එතකොට මේ රෝගයේ ගැටලුව තමයි දැන් මේකත් වෛරස් උණක්. දැන් අපි දැන් වරින් වර අපිට වෛරස් උණ හැදෙන්න රටේ. අපි මේ කාටද හැදුනේ කියලා හොය යන්නේ නැහනේ. ඒක හැදෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා දැන් මේ දවස්වල වෛරස් එකක් තියෙනවා කියලා. එතකොට ඒක ඇති වෙලා නැති වෙනවා. ඉතින් ඒකත් ඇත්ත වශයෙන්ම වසංගත තත්වයක්. එවැනි අවස්ථාවල. එතකොට මේකේ තියෙන්නේ මේකේ දැන් මුලදී කිව්වා මේකේ 40ක් බොහොම කැස්ස හෙම්බිරිස්සාව වගේ තව 40ක් නිකම් මධ්‍යම ප්‍රමාණයේ මේ හානියක් තියෙන්නේ 20ක් මේක වැඩි වශයෙන් බලපානවා මේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. ඊට පස්සේ සමස්ත 100න් 5ක් පමණ දැඩි සත්කාර පහසුකම් අවශ්‍ය වෙනවා.
ඉතින් ඒ 100ට ගණන් ගත්තාම ඇත්ත වශයෙන්ම 5% කියන්නේ 100න් සුළු සංඛ්‍යාවක් වන්නට පුළුවන්. නමුත් මෙහි ගැටලුව තියෙන්නේ මේකේ පැතිරීම ඊටාම දරුණුයි. ඒකනේ දැන් වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තමයි අවසාන මේකේ හොඳම නිදර්ශනය කොපමණද කියන එක. එතකොට විශාල වශයෙන් පැතිරෙනකොට ප්‍රතිශතයට වැඩිය ඇබ්සලූට් නම්බර් එක කියන්නේ සංඛ්‍යාව විශාලයි. ප්‍රතිශතයේ 5%යි. නමුත් දහස් ගාණක් මිය යනවා නම් ඒක ලොකු ගැටලුවක්. එතකොට දැන් අපි මේක සූදානම් වෙන්න තියෙන්නේ ඉදිරියට යම් කිසි දවසක එන්නතක් ලැබෙනවා නම් ඊටාම හොඳයි. එතකොට ඒ නැති තත්ත්වයේ තුල මේ විස බීජ නැවත එන්න පුළුවන්. එතකොට අනිත් අතට දැන් අර අපි පිළිගන්නේ නැති ක්‍රමවේද භාවිතා කරානේ මේ එක්සත් ජනපදයේ එක්සත් රාජධානී ඉතාලියේ ওই රටවල් ඔක්කොගේම ඒක තමයි බටහිර චින්තනය. නමුත් පෙරදිග රටවල් ගත්තොත් එහෙම මේ චීනය, කොරියාව, සිංගප්පූරුව, ජපානය අපි ඒ හැම රටක්ම භාවිතා කරපු ක්‍රමවේදය තමයි මේක පුළුවන් තරම් පාලනය කිරීම. ඒක තමයි ක්‍රමවේදය. අරහි ක්‍රමවේදයේ තියෙන්නේ මේක එන්න ඇරලා අර හුලඟක් වගේ ඇවිල්ලා හුලම් පාරක් වගේ මේක සුලිසුලඟක ඉවර වෙනකම්. හැබැයි එතකොට විශාල මේ මරණ තොගයක් ඔස්සේ තමයි මේක ඉවර වෙන්නේ. හැබැයි ඔහුන්ට එනවා වාසියක් මොකද්ද? අර හර්ඩ් ඉමුනිටි කියන එක සමාජයේ ඇති වෙනවා. ඒ කියන්නේ ඒ අර මේ ශරීරයේ ලේවල ප්‍රතිදේහ නිර්මාණය වෙලා සෑහෙන ජනගහනයක් මේකට ඔරොත්තු දෙන තත්ත්වයක් එනවා. එතකොට ඒ හැම ආවම 60% විතර ඒ වගේ තත්ත්වය ආවම අනිත් අයත් යම් කිසිදෙට ආරක්ෂා වෙනවා. ඉතින් එතකොට දැන් ওই රටවල් වලට ඉදිරියේදී ආරක්ෂාවක් ලැබෙයි යනවා. නමුත් අපේ රටට අපි මේ ආරක්ෂාව දිගටම පවත්වා ගන්න ඕන. මොකද අපේ රටට එවැනි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපේ රටේ මේක විශාල වශයෙන් ව්‍යාප්ත වෙන්න අපි දීපු නැති නිසා. ඒ නිසා අපිට දිගින් දිගට සිද්ධ වෙනවා මේ සමාජ දුරස්ථභාවය එකක්. ඊළඟට අපේ සනීප ආරක්ෂාව. ඒ කියන්නේ මේ අත් හොඳින් සබන් දාලා එහෙම නැත්නම් 70% සර්ජිකල් මේ ස්පිරිට් එක එතනෝල් භාවිතා කරන ඒ අපි කියන සැනිටයිසර් කියලා එවැනි දේවල් පැවැත්වීම. එතකොට එහෙනම් ඒක අපි හිතන්න ඕන ආයතන මට්ටමේ හැමතැනම ප්‍රවාහනයේදී මේකට වැඩපිළිවෙලක් රට පුරා තියෙන්න ඕන. එතකොට එහෙම එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ දැන් අපි ගන්න සමහරවිට අපිට නැවත හිතන්න වෙනවා අපේ පාඨශාලාවක පන්තියක 40ක් 50ක් දැන් මේක නෙවෙයිනේ මේ නිර්ණායකයේ කියන්නේ මේ නෝම් එක මේක නෙවෙයිනේ. මේක විවිධ බලපෑම් ඔස්සේ මේ ජාතික පාසල් විවිධ කතන්දර කියාගෙන මේවට එනවා. ඉතින් ඒක මේ කොවිඩ් වලට පමණක් නෙවෙයි. ඒක අධ්‍යාපනයටත් සුදුසු නෑ. හැමදේටම සුදුසු නෑ. එතකොට එහෙනම් අපි නැවත සිතා බැලීමේ දේවලුත් මේ අතර තියෙනවා. අපි සිතා නොබලමු. ඉතින් ඒ නිසා මේ ක්‍රමක්‍රමයන් විවෘත කරනවා කියන එක තුල අපි මේ ඇඳිරි නීතිය දාගෙන මේ රට ඉගෙනගත්තු හැමෝම ඉගෙනගත්තු යම්කිසි යහගුණයන් තියෙනවා නම් ඒ යහගුණයන් නොමැරී පවත්ව ගැනීම වැදගත් වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. එහෙම ටික මේක සමාජයේ විවෘත කිරීමත් අර වගේ නාගරික සංවර්ධනය ඔස්සේ හොඳ නිවාස ජනතාවට ලැබෙන්න ඕන. හොඳ ආර්ථික තත්ත්වයක් රටේ ඇති වෙන්න ඕන. මේ කෘෂි කර්මය දියුණු වෙන්න ඕන. අපේ නැවතත් මේ සංචාරක ව්‍යාපාරය දියුණු ඕන. ඒ සංචාරක ව්‍යාපාරය දියුණු වීමෙදිත් අපි වෙනදා වගේ නෙවෙයි මේ ඇත්ත වශයෙන්ම කියනම් මේ අර හිපියෝ වගේ කට්ටිය ගේනවට වැඩිය අපි හිතන්න ඕන ඉහළ මේ ආදායම් ලබන්න පුළුවන් මොකද අරගොල්ලෝ හරහා සල්ලි මුදල් පොඩ්ඩක් ලැබෙනවා ලෙඩත් ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ අපේ සිතුවිලි මේ සමුදාය වෙනස් කරගෙන අපිට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒක රජයේ නායකත්වයේ දීලා ඒ වගේම ආයතන විසින් අමාත්‍යාංශ ආයතන හොඳින් කල්පනා කරලා ජනතාවත් මේකට එකතු වෙලා අපේ තියෙන වැරදි ආකල්ප තියෙනවා නම් ඒවා ඉවත් කරගෙන අපිට අරගෙන පැරඩයිම් shift කියලා අපි අලුතෙන් හිතන විදි ඇති කරගෙන
මේ රට ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ මේ කොවිඩ් ඊටාම නරක වුණාට ඊටාම දරුණු වුණාට මේකේ තියෙන හොඳ පැත්ත අපි ගන්න ඕන. මොකද මේකෙන් අපිට අවස්ථාවක් දීලා තියෙනවා මෙතනින් ඔබට රට සංවර්ධනය වීම සඳහා. හැමදෙනාගේම මනස තුළ පරිකල්පනය දියුණු වෙලා යහපත් විදිහට දියුණු වෙච්ච පරිකල්පනයකින් අලුත් නිර්මාණ කරන්න උත්සාහ කිරීම තමයි මේ මොහොතේ සිදුවී යුත්තේ. රටක් විදිහට ඉදිරියට යනවනම් අපිට මේ මොහොතේදී රේගු අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සම්බන්ධ කරගන්න පුළුවන් සුනිල් ජයරත්න මහත්මයා. අපි එතුමත් එක්ක විමසන්න සූදානම් වන්නේ දැන් මේ මොහොතේදී රටේ පවතින තත්ත්වයක් එක්ක රේගුව සම්බන්ධයෙන් කොයි වගේ තත්ත්වයක්ද කාරණාවක්ද අපිට කතා කරන්න පුළුවන් කියන කාරණාව. ඔව් ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙන පළමු පෙළේ ආයතනයක් තමයි මේ ආනයන අපනයන කටයුතු සඳහා සම්බන්ධ වෙන ශ්‍රී ලංකා රේගුව. ඒ වගේම මේ දිනීති තත්ත්වය පැනුණාට පස්සේ දිගින් දිගටම කොවිඩ් සම්බන්ධයෙන් වූ රැස්වීම් වලට අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපි සම්බන්ධ වුණා සක්‍රියව. අපිට තියෙන ගැටලුවක් තමයි ඇත්තටම මේ ඇන්තනීති පැන වූ දවසේ ඉඳලා අපි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් වැනි දෑ සක්‍රියව කිසිම බාධාවකින් තොරව රටට ලබා දීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගත්තා. මෙහිදී අපිට බලපාන මූලික ප්‍රශ්නය අපේ නිලධාරීන් ආරක්ෂා කර ගැනීම, අපේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන් ආරක්ෂා කර ගැනීම, මේ සේවාවන් පවත්වාගෙන යෑම. මේ අභියෝගයට අපි මුහුණ දුන්නා. මේ සඳහා ශ්‍රී ලංකා රේගුව ඔන්ලයින් සිස්ටම්, ඒ කියන්නේ මේ පුද්ගලයන් සම්බන්ධ නොවන ස්වයංක්‍රීය ක්‍රමයක් අඳුන්වා දුන්නා. නමුත් මේ ක්‍රම වලට සම්බන්ධ වෙන්නේ ජනතාව. මේකේ අභියෝගයේ තේරුම් අරන් නැහැ. අපි මේ ස්වයංක්‍රීයව තමන්ගේ ලියකියවිලි ඉදිරිපත් කරලා මේ රේගු කාර්යාල වලට නොපැමිණ තමන්ගේ සේවය ලබා දෙන්න කොතරම් කිව්වත් සමහර විට මේ අපේ මූලස්ථානයේ වට ඇවිල්ලා එක්රොක් වෙලා විශාල බලපෑමක් ඇති කරනවා. රේගුව අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම මාධ්‍ය ජාල වලින් මේවා යවනවා. අත වශයෙන්ම හරිම කනගාටුවක් මේක. තමන් මේ තත්ත්වයේ තේරුම් ගන්න නැහැ. මේ සඳහා ක්‍රමවේද සකස් කරන්න අපි දියවර රාත්‍රියේ නොබලා නිලධාරී මහන්සි වෙලා මේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ තේරුම් නොගැනීම කාරණයක් අපි වගේම අපිට ලොකු අභියෝගයක් මේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා. මේ සඳහා තමයි අවධානය යොමු කරන්නේ අනිල් ජයසිංහ ආචාර්ය සම්මානීය වෛද්‍ය අනිල් ජයසිංහ මහත්මයා වැනි අය මේ සම්බන්ධයෙන් හොඳ පණිවිඩයක් රටට දෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා හමුදාපතිතුමා. අපි ඔය පදන සිටින ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්මයා සමගත් නාවික මේ පරාය කටයුතු සම්බන්ධයෙන් රැස්වීම පවත්වන මේ දැනුවත් කිරීම කරනවා. නමුත් ඔබතුමාලාගේ මතය මේ සම්බන්ධ වෙන සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන්ට කියන්න ඇත්තටම මේ සේවය අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට අපි කරන කාර්යය, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමෙන් මේ කාර්යයට සම්බන්ධ වෙන්න කියන පණිවිඩය තමයි මම දෙන්න කැමතියි. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව. ලේකම්තුමනි, ඔබතුමාට හොඳ පිළිතුරක් තියෙයි. මොකද ඔබතුමා වරාය අධිකාරී සභාපති විදිහට හිටිය කාලයක්. කොහොමද මේ තියෙන ප්‍රශ්නය පිළිබඳව අපිට විග්‍රහයක් කරගන්න ඕන කරන්න පුළුවන්? ඇත්තටම මේක හොඳ අවස්ථාවක් අපිට දීලා තියෙනවා සාම්ප්‍රදායික මේ භාණ්ඩ නිෂ්කාශන ක්‍රමවේද වෙනස් කරන්න. ඇත්තටම දැන් මට මතකයි ඒ කාලේ අපි පටන් ගන්න හැදුවා කිසිම කෙනෙක් වරායට එන්නේ නැතුව තමන්ගේ කාර්යාලයේ ඉඳන් සියලු ලේඛන හසුරවලා විද්‍යුත් මාර්ගයෙන් ගෙවීම් කරලා භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ ක්‍රමවේදයක්. දැන් ඇත්තටම රේගු දෙපාර්තමේන්තුව මේක යම් මට්ටමකට පටන් අරන් තියෙනවා. යම් ගැටලු පහුගිය කාලේ තිබුණත් මේ වෙලාව අපිට ඒකට හොඳම ඉඩකඩක් දීලා තියෙනවා. ඒකට දැන් මේ අර්බුදයට තියෙන හොඳම විසඳුම තමයි තාක්ෂණයේ උපරිම ලෙස භාවිතා කිරීම. මිනිස්සු එකිනෙකා ගැටෙන එක අවම කරන්න පුළුවන් ක්‍රමවේද රට තුල පුළුවන් තරම් ඇති කරන එක. එතකොට මෙවැනි අර්බුදයක් තව අවස්ථාවක ආවා වුණත් අර ගැටීම අඩුවීම තුලින් අපිට මේවායේ පැතිරීම සෑහෙන පාලනය කරගන්න පුළුවන්. එතකොට අතිගරු ජනාධිපතිතුමා පහුගිය දවසක සාකච්ඡාවකදී අපිට කිව්වා මේ රටේ සේවාවන් පුළුවන් තරම් තාක්ෂණය භාවිතා කරලා අන්තර්ජාලය හරහා ලබා දෙන්න පුළුවන් ක්‍රමවේද හදන්න කියලා. ඉතින් ඒකට පාස්පෝර්ට් එක, හැඳුනුම්පත, රියදුළු බරපත්‍රය වගේම මෙවැනි සේවාවන්, වරාය අධිකාරියේ සීළු සේවාවන්, රේගුවේ සීළු සේවාවන්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියෙන් විශාල සේවාවන් ප්‍රමාණයක් ජනතාවට දෙනවා. මේවට විශාල පිරිස් එනවා, ගැවසෙනවා, ගැටෙනවා.
ඒ වගේම රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මෙවැනි ජනතාවත් එක්ක ගැටෙන සේවාවන් කරනවා. එතකොට අපිට පුළුවන් නම් මේ සියලු ක්‍රමවේද සඳහා තාක්ෂණය භාවිතා කරලා මේක නැති කරලා දාන්න ඒ රෝග වලට විසඳුමක් වගේම තවත් විශාල දූෂණ වංචා අඩුපාඩු විශාල ප්‍රමාණයකුත් නැති කරලා අපේ දාන්න පුළුවන්. කාර්යක්ෂමතාවයත් විශාල ලෙස වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ ජනතාව රස්තියාදු වෙන එක විශාල ලෙස අඩු වෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් රටෙත් ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ වෙලාවක මේක හරියට කළමනාකරණය කරගත්තොත්. ඉතින් මේක හොඳම අවස්ථාවක්. අර හැම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා වගේ මේක හොඳ අවස්ථාවක් අපිට උපරිම ලෙස තාක්ෂණය භාවිතා කරලා මේ රටේ සේවාවන් කාර්යක්ෂම කරන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කර ගැනීම. විවිධ ආයතනවල බලධාරීන් වගකිය යුතු පාර්ශවයන් මේ සම්බන්ධයෙන් Tamanගේ අවධානය යොමු කිරීම සහ අලුතින් සිතන්නට උත්සාහ කිරීම තුළ විසඳුම් හොයාගන්න පහසුයි කියන කාරණාව තමයි අපිට පැහැදිලි වෙන්නේ. යුදාමදාපතිතුමනි දැන් රට නැවත විවෘත කරනවා කියන මාතෘකාව තුළ අපි ගොඩක් දේවල් අද දවසේ කතා කරනකොට මම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගෙන තමයි මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ක්‍රමක්‍රමයෙන් කළ යුතු දෙයක්. නමුත් මේ කටයුත්ත සිදු කරද්දී යම්කිසි තැනක අයත් වරදක් සිදු වුණොත් ඒකේ ප්‍රතිවිපාක නැවතත් අපිට භුක්ති විඳින්න වෙනවාමයි. එතකොට මේ රට නැවත මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේදී විද්‍යාත්මකව ක්‍රමවේදයක් තුල මේක ඉදිරියට රැගෙන යන්න සැලසුමක් සකස් වෙලා තිබෙනවද? ඔබතුමාලගේ කොහොමද කාර්යසාධන බලකායත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ප්‍රමුඛත්වය දීලා තිබෙන්නේ සෞඛ්‍යයට. ඔව්. ඒ සෞඛ්‍ය දෙවනි කරන්න කිසිම ආකාරයෙන් හැකියාවක් නැහැ. සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීලා තිබෙනවා. ඒත් එක්කම මෙතුමා මේ කියපු කාරණා ආර්ථිකයේ සම්බන්ධෙමුත් වැදගත්කමක් තියෙනවා. නමුත් ආර්ථිකයටත් ඉස්සෙල්ලා ගෙනලා තියෙන සෞඛ්‍ය දෙවනුව ගෙනලා තියෙන මේ රැකියාවන් සම්බන්ධයෙන්. මොකද කට්ටියට දකින්න ඇති ගිය සතියේදී සමහර ප්‍රබල කියන රටවල් එක දිනට එළියට දාන කට්ටිය කොච්චරක් ඉන්නවද කියන එක තේරෙන්නේ නැති. නමුත් මේ රටේ මේ දේවල් කරලා නැහැනේ. දැන් මේ ඉතිසලා කතා කරපු අපේ මේ මැද පෙරදිග ඉඳලා කතා කරපු අපේ සහෝදරයා කිව්වා. ඒ වගේම කතාවක්. ඉතින් මේක ලෝකේ තියෙන දෙයක්. අපේ රටේ තත්ත්වය ඇති වෙලා නැහැ. අපේ තත්ත්වය ඇති වෙලා නැත්තේ මෙතුමා මීට ප්‍රථම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් කිව්ව කාරණේ තමයි තවමත් අපගේ ව්‍යාපාරිකයන් පෞද්ගලික ශේෂ්ත්‍රයේ කෙසේ හෝ විද දරාගෙන ඔවුන් තවමත් යම්කිසි ආකාරයකට අඩුපාඩුකම් සමාහට කරන ඇති. මම දැක්ක සමහර තැන්වල කියන වැටුප් වල යම් කට තියෙනවා කියලා ඒමරි කරලා දෙන තත්ත්වයක් තියෙනවා. රජයේ සේවාවගේ නෙමෙයි. ඊට අමතරව තව සංඛ්‍යාවක් ඉන්නවා මේ දිනපතා හම්බ කරන කට්ටියක් ඉන්නවා. මේ අපි කතා කරන්නේ කුලි වැඩ කතාවක් නෙමෙයි. දිනපතා රැකියාවක් වශයෙන් රැකියාවන් කරලා හම්බ කරන ශේෂ්ඨයන් මැදට 130කට වැඩි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේ ඔක්කොම හැකියාවක් ලැබිලා නැහැ. නමුත් ඒ නුනත් මේ කට්ටිය කියන්නේ මොනවද කරන්නේ? අපිත් කැමති මම හිතන්නේ රටේ ගොඩක් බහුතරය අපිටත් කෝල් දීලා කියන ඇයි මේ අරින්න නම් එපා කීයද? එහෙම කියන කට්ටියක් ඉන්නවා. අරින්න නැතුව හිටියොත් මේක දාගෙන හිටියොත් මේ සමහර කට්ටිය හිතනවා ඔව් එහෙම වුණොත් අපිට කොවිඩ් එකෙන් බේරෙන්න පුළුවන් වෙයි කියලා. යම්කිසි ඒකේ ඇත්තක් නැද්ද දෙනවා මෙතුමා දන්නේ නැති. ඇඳිරි නීතිය තීද්දි අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඔබ අපේ ආසන්නම ප්‍රශ්න සහගත උත වුණ බණ්ඩාරනායක මාවත ගන්නකෝ. එහෙ තියෙන වතුතියේ ගත්තම මේ ඇඳිරි නීතියක් තියෙනවා. නිරෝධායන ඇඳිරි තියෙනවා. ගෙවල් වලට වෙලා ඉන්න කියලා තියෙනවා. නමුත් ගෙවල් වල ඉඳලා තියෙනවද? නැහැ. මේ ඇතුලේ වෙන දේවල් ක්‍රියාකාරී කරන කිසිම ඇඳිරි නීතියක් ඒක ඇතුලේ නැති තත්ත්වයකුත් අපි දකිනවා. කිසිම ඇඳිරි නීතියක් නැහැ. එතකොට මේ ඇඳිරි නීතියක් නැහැ වගේ ක්‍රියා කරනවා. ඉතින් එතකොට ඇඳිරි නීතිය තිබ්බත් එකයි නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකින්ද මම දකින්නේ ඇත්තටම මේ අපි පළවෙනි ප්‍රශ්නේදී අහුව කාරණේ ඔබතුමා කිව්ව සුළු කොටසක් ඉන්නවා. ඒ කට්ටිය වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ. නමුත් අපි දැන් ස්වයං විනයක් ඇතුව ජීවත් වෙන කාලේ හරි පළවෙනි සතියේ දෙකේ ਉਹ පොඩ්ඩක් එහෙම ගියා අපි ඒකට එක්ස්කියුස් එකක් දුන්නා. කමන්නේ මේ කටිය. නමුත් මේ තවදුරටත් යන්න බෑ. රටේ බහුතරය මේ කියපු දේවල් සම්බන්ධයෙන් ගත්තම අපිට යන්න ඕනේ. රටක් වශයෙන් ඉදිරියට යන්න ඕනේ. අර කිව්ව කතා ටෙලිෆෝන් වලින් කතා කරපු ස්වාමින් වහන්සේ ඇතුළු එකට අනිත් කවුත් අයවලුන් කියපු කාරණා එක තැන හිර වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි විනයක් ඇතුව කටයුතු කර නැත්තම්. ඉතින් ඒකින්ද මම දකින්නේ ඔය විනයක් නැතුව කටයුතු කරන කට්ටියට අපි අර කියපු කඩේ ඉදිරියේදී යම්කිසි තීරණයක් ගන්න වෙයි. ඒ කියන්නේ දැඩි තීරණ ගන්න වෙයි මේ ආකාරයෙන් කියන ආකාරයට කටයුතු නොකරන අය වලුවන. ඒක පළවෙනි කාරණය. සුළු පිරිසක් ඉඳලා රටක් හිර වෙලා ඉන්නත් බෑ.
රටකට විදවන්නත් බෑ. ඉතින් ඒකින්ද මේක හොඳ මේකක්. සමහරට මේ වගේ දේවල් හිතනවා හමුදාව මේ පුද්ගලයෙක් කැඩිට කතා කරනවා කියලා. ඒක නෙමෙයි. අනිත් මම හිතන්නේ මුළු බහුතරේ මම හිතන්නේ තත්ත්වෙත් ඒකමයි. දැන් ඇති මේ ඔය පොඩි මේවා කරපුවා ඇති. දැන් අපි රටක් වශයෙන් ඉදිරියට යන්නත් ඕනේ. මේ කියව ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න නම් අපි හැක ඉක්මනින් යන්න කට්ටිය විනයක් යනුව කටයුතු කරන්න ඕනේ. ශාරීරික දුරත්වභාවය රැක ගන්න ඕනේ. අනවශ්‍ය කඩේට පාරට එන්න බෑ. තාත්තට දුන්න නැත්නම් පුතාට දුන්න පාස් එක කරන් තාත්තා රවුම් ගහන්නත් බෑ. අම්මා යන්නත් බෑ. shopping යන්නත් බෑ. ඒවා කරන්නත් තිය යුතු නැති දේවල්. ඉතින් ඒක අනුව මම හිතන්නේ අපි එහෙම කරගන්න හැකියාවක් ලැබුණොත් මම හිතන්නේ අපිට සුළු කාලෙකින් මේක විවෘත කරන්න හැකියාවක් ලැබෙයි. දැනටමත් අපි පිට පළාත්වල කිසිම ආසාදිතයෙක් හම්බුනේ නැතු හෝ ආසාදිතයෙක් හම්බෙලා දින 28කට වැඩි කාල පරාසයක් ගත වෙච්ච ප්‍රදේශ යම් කිසි ආකාරයක පොඩි මේ රිස්ක් සිටුේෂන් එකකුත් අරගෙන ඒ දේ උත්සාහ කරා. ඒ උත්සාහ කරපු මේ සතියේ අපිට මේ අපි අදහන ආගම් වල තියෙන දේවල් වලට අනුව ප්‍රශ්නයක් වුණේ මේ සෞඛ්‍ය මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිය හරපු පැතිවල අපිට ඇරියයි කියලා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ තීරණය යම් කිසි ආකාරයක හරි කියන්න පුළුවන් තත්ත්වයක තිබෙනවා. ඉතින් ඒකින්ද අපේ සැලසුම් තිබෙනවා රජය අපි නෙමේ ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය විශේෂඥ වෛද්‍යවරුන් අනිකුත් ශාස්ත්‍ර ඔක්කොම එකතු කරලා සාකච්ඡා කරලා තමයි තීරණය ගන්න අපි නෙමේ. ඉතින් ඒකින්ද අපි තින්නවා ඒ කණ්ඩායමේ එතකොට ඒ තීරණය ගද්දී මේ දේවල් බලලා හැකි ඉක්මනින් මේ සම්බන්ධව රටේ ජනතාවට යහපතක් වෙන තීරණයක් ගනී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි අපි ලේකම්තුමා පැත්තට එන්න කලින් අධ්‍යක්ෂක ජනරාල්තුමා අපගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ තමයි දැන් මේ දිනවල රැකියාවකට යන්න නැතිව ආදායමක් නැතුව ඉන්න උදවියට ඕනතරම් අත්‍යවශ්‍ය භාණ්ඩ එනවා ගෙදර ළඟටම. හැබැයි මිලදී ගන්න මුදල් අතේ නැහැ සමහර උදවියට. ඒ වගේමයි නිවසට වෙලාම දීර්ඝ කාලයක් මේ විදිහට ඉන්නකොට අර මානසික ඒකාග්‍රතාවය නිසාම මානසික පීඩනයටපත් වෙච්ච ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ නිසාම සමහර විට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන එළියට ගිහිල්ලා ටිකක් මානසික වෙනසකට පරිසරය හදා ගන්නවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ තත්ත්වය කොහොමද වෛද්‍යවරයෙක් විදිහට අදහසක් ඉදිරිපත් කරනවා කියන්නේ? මෙහෙමයි දැන් මම හිතන්නේ දැන් කෑම එනවා කෑම ගන්න නෑ කියන එක ගත්තාම ඕක මම හිතන්නේ රජය විසින් ගත්ත රුපියල් 5000ක මුදලක් ලබා දෙන්න. එතකොට ඒ ලබා දෙන්න තීරණය කරේ ඔය කියන විදිහේ මුදල් අතේම නැති අය. මොකද මට මතකයි ඉස්සෙල්ලම් බැසිල් රාජපක්ෂ මේ මැතිතුමා මේක විග්‍රහ කරද්දි කිව්වේ කොටසක් ඉන්නවා මේ මුදල් තියනවා මේ බඩු නැහැ. තවත් කොටසක් ඉන්නවා මුදල් නැහැ අතේ බැංකුවේ මුදල් තියෙනවා. එතකොට ඒක තවත් කොටසක් ඉන්නවා මේ අතේත් මුදල් නැහැ බැංකුවේත් මුදල් නැහැ. ඉතින් ඒ අනුව තමයි ඔය කාර්ය සාධන බලකායේ ඔය වැඩපිළිවෙල සකස් කරේ. මට මතකයි ඔය මුලින්ම කියපු කතාව ඕක. එතකොට දැන් ඒක අනිත් පැත්තට අර කිව්වා වගේ මේ එක තැන ඉඳලා මේ පිටට යන්න ඒක ඉතින් ඒක මානව ස්වභාවය. ඒ කියන්නේ මොකද මේ අපිට මෙහෙමයි සමහරු ශාරීරික අභ්‍යාස කරන්න සමහරු ඇවිදින්න හැන්දෑවට එහෙම නැත්නම් යාළු මිත්‍රයින් හම්බ වෙන්න විවිධ ආකාරයට අපි සමාජයේ වශයෙන් ඒක නැති වුණාම අමාරු තමයි. නමුත් මේ කාලය තුල හැබැයි ඒකම ප්‍රගුණ කරනු ලැබුවා සමාජගත කරනු ලැබුවා ගෙදර ඉඳන් මොනවද කරන්න පුළුවන් කියලා. මේ මම හිතන්නේ ඔබගේ රූපවාහිනියෙන් පවා අපිට ඒ අවස්ථාව මේ දැක ගන්න ලැබුණා. ඉතින් අනිත් එක මේක අපි හිතට ගන්න ඕනේ මේක සදාකාලිකව ගෙදර ඉඳීමක් නෙවෙයි. මේක తాවකාලික කාරණයක්. ඉතින් දැන් ওই ව්‍යායාමයක් වුණත් ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාම. එතකොට මේ සඳහා අර ජිම් එකටම යන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. ඒ වගේම ගෙවත් මේ පෝච්චි එක හරි වවන්න යමක්. ඒ වගේ දේවල් ගොඩාක් කරුණු කාරණා මේ ආවා. ඉතින් ඒ වගේම මානසික වශයෙන් ගත්තාම එතකොට නිකම්ම ඉන්න බෑ. එක්ක පොතක් කියවන්න, රූපවාහිනියේ හොඳ වැඩසටහන් තියෙනවා නම් බලන්න. ඒ වගේම ඉතින් ගෙදර තමන්ගේ මේ අඹුසැමියෝ එහෙම නැත්නම් ළමයි ඉන්නවා. එයාත් එක්ක හොඳින් ගත කරන්න. ඒ තත්ත්ව තියෙනවා. ඉතින් දැන් නමුත් අර ඇරීමේදී දැන් අපි අර දිස්ත්‍රික්ක ගොඩක් රජයේ විසින් ඇරලා තියෙනවා. නමුත් එහෙදී අර කොළඹ ඉන්න අයට ඒ දිස්ත්‍රික් වලට යන්න එවැනි දේවල් බැරි වෙනවා තවදුරටත්. මොකද දැන් අපි මේවා අවදානම් දිස්ත්‍රික්ක විදිහට හඳුනගනිපු කීපයක් තියෙනවා.
එතකොට මෙවැනි මේ අර ලිහිල් කිරීම භාවිතා කළා එවැනි දේ කරන්න ගියොත් එහෙම අපිට ලිහිල් කරපු එකත් ආයෙත් තද කරන්න වෙන්න පුළුවන්. දැන් රජයේ වුණත් තීරණ ගන්නවා නැවත සමාජයට සමාලෝචනය කරනවා. දැන් ඒ අනුව තමයි මේ අර මේ දිස්ත්‍රික්ක කීපේ නැවත මේ දික් කරනු ලැබුවේ ඇඳිරි නීති තත්වය. ඉතින් මේකෙන් ඉවත් වෙන්න නම් අපි සියලු දෙනාගේම ජනතාවගේ හොඳ අවබෝධයක් ඇති සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඉතින් අර එපාම කියනවා නම් දෙයක් කරන්න එපා කියලා එය නොකළ යුතුමයි. කොළඹින් මේ මාතරට යන්න එපා කියනවා නම් එය නොකළ යුතුමයි. ඉතින් ඒක කරන්නයි මේක කරන්නයි රට අරින්නයි ওই සියලුම දේවල් අපිට එකවර කරන්න බෑ. හොඳයි අපි වෙලාව බලමු. වෙලාව බලලා ඊට පස්සේ කතා කරමු. Nangro HMO ඔබේ දරුවාගේ දිවිමඟ පෝෂණය කරයි. Nestle. අවසාන වශයෙන් මම අපේ ලේකම්තුමා පැත්තට යොමු වෙනවා. ලේකම්තුමනේ දැන් ව්‍යාපාර කරපු උදවිය මේ මොහොතේ සමහර වෙලාවට ව්‍යාපාර නතර කරලා තිබෙනවා. විවිධ කර්මාන්ත වල නිරත වෙච්ච අය මේ කටයුතු නවත්තලා තියෙනවා. නැවත මේක ආරම්භ කරන්න උත්සාහ කරනකොට මේ පවතින තත්ත්වයක් එක්ක දැඩි මානසික ව්‍යාකූලත්වයකටපත් වෙලා කොතනින් පටන්ගෙන කොහොම කරන්නද කියලා හිතා ගන්න බැරිව මේ මොහොතේ ඉන්න වෙලාවක්. ඔබතුමාලගේ පාර්ශ්වයේ කොහොමද මේ වගේ උදවියට සහයෝගයක් දෙනවා නම් මේ කටයුතු නැවත යථා තත්ත්වයටපත් කරගන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගා ගන්න ඔබතුමාලගේ සහයෝගය කොහොමද දෙන්න සූදානම්? ඕකට ඇත්තටම හොඳ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කිව්වා වගේ මේ දිස්ත්‍රික්ක අතර සංචරණය අපි සීමා කරලා තියෙන්නේ. අපි ඒ සීමාවන් වලට යටත්ව ඕනෑම කර්මාන්ත ශාලාවකට එහෙම නැත්නම් ඇඟනු කර්මාන්ත ශාලාවකට ඉදිකිරීම සමාගමකට මේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ ආයතනවලදී අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද ටිකත් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට මේ සීමාවන් යටතේ යම්කිසි කෙනෙකුට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය නම් ඉස්සරළම ඔහුට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් පොලිස්පතිතුමාට යොමු කරන්න. ඒ පොලිස්පතිතුමාට යොමු කරාට පස්සේ ඒ ඉන්න ආයතනයේ සේවක සංඛ්‍යාව අනුව සේවකයෝ 10 දෙනෙකුට වඩා අඩු ආයතනයක් නම් ඒක අදාළ පොලිස් වසමෙන්ම ඒක විසඳ ගන්න පුළුවන්. 10ත් 50ත් අතර සේවකයන් ඉන්න ආයතනයක් නම් ඒක ප්‍රදේශීය පොලිස් අධිකාරීවරයාගෙන් විසඳ ගන්න පුළුවන්. ඊට වඩා වැඩි නම් ඒ සියල්ල පොලිස්පතිතුමාට යොමු කරාම අපේ විශේෂ කණ්ඩායමක් ඉන්නවා. ඒව පරීක්ෂා කරලා බලලා දිස්ත්‍රික්ක අතර සංචරණය සීමා කරලා අපි ඒ අයට වැඩ පටන් ගන්න ඉඩකඩ දීලා තියෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙකුට තමන්ගේ ආයතන ඇතුලේ සේවකයෝ නවත්තගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒ අයට යම් ලිහිල් කරලා තියෙනවා. යම් ප්‍රමාණයක් පිටතින් ගෙනල්ලා හැබැයි කිසිම හේතුවක් නිසාවත් ඒ අයට ආයේ මේ ආයතන භූමියෙන් එළියට යන්න නොදී වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒකටත් අපි ඉඩකඩ ලබා දෙන්න අවශ්‍ය ක්‍රමවේදය හදලා තියෙනවා. ඊට අමතරව මේ වෙලාවේ මුදල් පිළිබඳ ගැටලුවක් තියෙනවා මේ අයට. මොකද කිසිම ඇණවුමක් නැහැ, වෙළඳාමක් නැහැ. ඒ නිසා මුදල් අතේ නැති කමක් තියෙනවා. ඒ වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. පළවෙනි මේක ඒ අයට තමන්ගේ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීලා තියෙනවා. ඒක ක්‍රම දෙකකට දීලා තියෙනවා. මූලික ප්‍රාග්ධනය සහ තමන් අරගෙන තියෙන ණය වශයෙන් ක්‍රම දෙකක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව තමන්ට අවශ්‍ය වෙන අවම ප්‍රාග්ධන මුදල සඳහා සහන පොලි ණයක් ලබා දෙන්නත් රජයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට මේ සියල්ලේම අරමුණ තමයි රට ක්‍රමානුකූලව මේක එකවර ඇරලා මේ සියලු දෙනාම ගෙනල්ලා තදබදයක් ඇති කරලා මේ රෝගය ව්‍යාප්ත වෙන ආකාරයට අරගෙන යන්න බෑ. මේ එල්ලීම් කරනකොටත් පොඩ්ඩක් ඒ ගැන අවබෝධයක් ඇතුව අර තමන්ගේ ආයතනයේ තියෙන දිස්ත්‍රික්කයේ සේවකයන් ඉස්සලා පාවිච්චි කරනවා නම් පළවෙනියෙන්ම ආයතනයේ ළඟම ඉන්න සේවකයෝ. ඒකත් බැරි නම් තමයි දිස්ත්‍රික්කය ඇතුළේ ඉන්න සේවකයෝ කෙරෙහි යොමු වෙන්න ඕන. ඒ අනුව ඉල්ලීම කරොත් කිසි බාධාවක් නැතුව අපි ඒකට අවශ්‍ය අවසරය ලබා දීලා එයාට තමන්ගේ කර්මාන්ත ශාලා ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් අපි සකස් කරලා තියෙන නිසා ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. කඩිනමින් ඒ අනුමැතිය ලබා දෙනවා. අපිට අවශ්‍ය මේ සෞඛ්‍ය විධිවිධාන වලට අනුව තමන්ගේ කාර්ය කිරීම පමණයි. මොකද සෞඛ්‍ය පළවෙනි තැන රජය ජනතාවගේ ජීවිතවලට තමයි මූලික තැන දීලා තියෙන්නේ. ආර්ථිකය රැකගත්තට ජනතාවගේ ජීවිතයට වඩා ඒක ඉහළින් තියලා නැහැ. රට නැවත විවෘත කිරීම මාතෘකාව කරගෙන දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මේ මොහොතේ පවතින තත්ත්වය හොඳින් තේරුම් ගත යුතුයි.
හැමදෙනාම එකට එකතු වී මේ තත්ත්වයට මුහුණ දී යුතුයි කියන තැන තමයි මේ අදහස් සියල්ලකගේම එකතුවක් විදිහට අපිට ගන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙම වුණොත් අපිට රට ඉක්මනටම විවෘත කරගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමනි බොහොම ස්තුතියි. කතා බහට එකතු වුණාට ඒ වගේම යුද හමුදාපතිතුමනි බොහොම ස්තුතියි. ලේකම්තුමනි බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට. මේ හැමදෙනාගේම බොහොම ධනවාදී මානසිකත්වයක් තමා තිබෙන්නේ ධනාත්මක මානසිකත්වයක්. මොකද හේතුව මේ උදවිය මානසිකව ශක්තිමත්ව තීරණ ගැනීම තුළ මේ ගමන ඉදිරියට යන්න අපිට පහසුයි. හැබැයි එකක් මතක තබා ගත යුතුයි. අපි හැමදෙනාගේම වගකීමක් යුතුයකමක් තිබෙනවා මේ මොහොතේ අපිත් මානසිකව ශක්තිමත් වෙලා මේ උදවිය ලබා දෙන මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වීම. ඒ තුළ තමයි අපිට ඉක්මනටම නැවත රට යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් ඉතින් අපි අද දවසේ මේ කතාව අවසන් කරනවා. හෙට දිනේදීත් රට සහ හෙට සමග සම්බන්ධ වෙමින් ඉතාමත් වැදගත් වූ ඔබට බලපාන මාතෘකාවක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවස බොහොම ජයග්‍රාහී දවසක් වඩපත් වේවා.